තුන්වෙනි වීඩියෝ එක. එතකොට මේ දැන් කලින් පොඩි සාරාංශයක් දෙන්නම්. පළවෙනි වීඩියෝ එකෙන් කතා කරේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට කියන්නේ ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය බලපානවා. ඒක පෙළ කියලා අපි අලුත් වචනයක් ඉගෙනුවා. ඊට පස්සේ ඒකත් එක්ක දෙවෙනි වීඩියෝ එකකින් කතා කරා මූලික ප්‍රතික්‍රියා කියන්නේ මොනවද? එතනදී මොකද්ද පෙළ හොයන්න තියෙන අපට සම්බන්ධය ඒ ටික ඔක්කොම කියා දුන්නා. එතකොට දැන් මේකේ ඔය පෙළ කියන එකත් එක්ක එනවා ප්‍රස්තාර කීපයක්. දැන් ওই ප්‍රස්තාර ටිකක් හොඳ තර්කයෙන් හොඳ අවබෝධයකින් බැලුවේ නැත්නම් තේරුම් ගන්න අමාරුයි අතන. හරි පටලවා ගන්න ගොඩක් කට්ටිය. එතකොට මේ දැන් අපිට මෙතනට එන්න පුළුවන්. ඒකින්ද මම මේකේ බොහොම හිමීට මේ සම්පූර්ණ තියරි ක්‍රියා දෙනවා. එතකොට පෙළ සම්බන්ධ ප්‍රස්තාර අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝස් එක බලලා ඉන්න. මොකද ඒකේ පෙළ කියන්නේ මොකක්ද? පෙළ හොයන්නේ මොනවා වගේ ගණන් කොහොමද එන්නේ? මූලික ප්‍රතික්‍රියා කියන්නේ මොනවද? ඒ ටික දන්නේ නැතුව මෙතන තේරුම් ගන්න බෑ. ඒක අනිවාර්යෙන් මූලික දේවල් බලලා ඉන්න. right. ආතා අපිට කණිඩයක් තියෙනවා මේ ශක්ති විද්‍යාව පාඩම් මාලාව යනවා. ඒක බැලුවේ නැත්නම් බලන්න. මොකද ඒකේ මුල් පළවෙනි වීඩියෝ එකේ මම දාලා තියෙන ශක්ති විද්‍යාවේදී තාපදායක තාපාවශෝෂක ප්‍රතික්‍රියා සංසන්දනයේ ප්‍රස්තාරය ටික. ඊට පස්සේ දෙවෙනි එකක් දැම්ම ඔන්න ඩෙල්ටා G හොයන හැටි එන්ට්‍රොපි පරාසය මොනවද? ඒ තියරි ටික. හරි? ගණනුත් එක්ක. right මේක පටන් ගමු. එතකොට දැන් පෙළ සමාන ප්‍රස්තාර ප්‍රස්තාර වලට එන්න කලින් අර දෙවෙනි වීඩියෝ එකත් එක්ක පොඩි කැලලක් තියෙන සම්බන්ධ කරන්න. දැන් කිසියම් ප්‍රතික්‍රියාවකදී ඒ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අනුගාන දිනවනේ සමීකරණය. දැන් උදාහරණයක් හිතන්න 2A ගෑස් ධන B ගෑස් වලින් ලැබෙන කියලා පළ වශයෙන් 2C ගෑස් ඕන. හරි? නිකන් සංකේත උදාහරණ ප්‍රතික්‍රියාවක්. එතකොට මේකේ දැන් මට පොඩ්ඩක් මතක් කරන්න පෙළ කියලා කියන්නේ මොකද්ද? පරීක්ෂණාත්මකව මෙනුම් කරන අගයක් නේ. අපි කිව්වොත් එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ ඒතර පෙළ තියෙන්නේ කාටද අතන පොඩ්ඩක් මතක් කරන්න. පෙළ තියෙන්නේ ප්‍රතික්‍රියකවලට. පළවලට මේ ප්‍රතික්‍රියක වම් පැත්තේ කට්ටියට කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේ එක් ප්‍රතික්‍රියකේ සාන්ද්‍රණය කිසියම් බලයකට සමානුපාතිකයි අනුලෝම සමානුපාතිකයි යන්නේ බලය තමයි පෙළ කියලා කියන්නේ. හරි එතකොට අපි දැන් ගත්තොත් එහෙම මේකේ ශීඝ්‍රතාව ප්‍රකාශනය R නම් රියැක්ෂන් රේට් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඒක සමානුපාතිකයි අපි තුමු A ගෑස්ගේ සාන්ද්‍රණය කිසියම් බලයක් උදාහරණයක් x බලයට. එහෙනම් ඒකට සාපේක්ෂව පෙළ නැත්නම් ඒ අනුපාතයෙන් පෙළ x. හරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි B ගේ සාන්ද්‍රණය කිසියම් බලයකට ඒ මොකද්ද බලයක් හිතමු y කියලා. y නම් මොකද්ද? b ට සාපේක්ෂව මේකේ පෙළ. නැත්නම් b අනුපාතයෙන් පෙළ. එතකොට ඔයාලා දන්න සමානුපාතික ලකුණ අපට අයින් කරන්න පුළුවන්. සමාන ලකුණත් එක්ක නියතයක් දාලා සිම්පල් කේ නියතය මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. එතකොට මේ පෙළ පරීක්ෂණාත්මකව හොයන අගයක් නේ. එතකොට පෙළ හොයන්න ඕන නැති අවස්ථාවක් තියෙනවා මොකද්ද? මූලික ප්‍රතික්‍රියාවක් නම් පෙළ අපිට මෙන්න මේ සමීකරණ දිහා බලලා කියන්න පුළුවන්. හරිද? මූලික ප්‍රතික්‍රියා කියන જાති මම කියනවා. හරි? තනි පියවරක් ඔස්සේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා. එතකොට තවත් ඒකේ උපවිශේෂයක් අපට මොකද්ද? පියවර කීපයකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවකදී මොකද්ද? සෙමින්ම සිදුවන පියවර. ඒ කියන්නේ ඒකේ වේග නිර්ණ පියවර, වේග දීර්ඝ පියවර. ඒකෙදි පෙළ හොයන්න අවශ්‍ය නැහැ. ඒතර මූලික ප්‍රතික්‍රියාවක් කියලා කිව්වට පස්සේ පෙළ හොයන්න අවශ්‍යතාවයක් නැහැ. නැත්නම් පියවර කීපයක් දක්වලා ප්‍රතික්‍රියාවක ඒකේ සෙමින්ම සිදුවන පියවර නැත්නම් වේග නිර්ණ පියවර දුකින් ඒ පෙළ හොයන්න අවශ්‍යතාවයක් නැහැ සම්බන්ධයෙන්. ඒ අවස්ථාවවලදී පෙළ සමානයි මොකටද? තුලිත සමීකරණයේ එක් ප්‍රතික්‍රියක ඉස්සරහා තියෙන තුලිත ඉලක්කම කියන්නේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය. මේ ඉස්සරහා ඉලක්කම. එහෙනම් B ට සාපේක්ෂව 1යි, A ට සාපේක්ෂව 2යි මූලික ප්‍රතික්‍රියාවක් කියලා කිව්වනම්. නැත්නම් වේග නිර්ණ පියවරක් එහෙම සෙමින්ම සිදුවන පියවරක් එහෙම කියලා කිව්වනම් නේ. එතකොට නැත්නම් පෙළ පරීක්ෂණාත්මකව හොයනවා. එතකොට පොඩි දෙයක් තියෙනවා. දැන් මේක මූලික ප්‍රතික්‍රියාවක් වුණා නම් කොහොමද ශීඝ්‍රතා ප්‍රකාශනය? R සමානයි k වාරයක් ඒට සාපේක්ෂව පෙළ 2යි. මොකද දෙකක් ඉන්න මේක මූලික ප්‍රතික්‍රියාවක් කියමුකෝ. පහත් මේ කොන ප්‍රශ්නේ පහත දක්වා ඇති මූලික ප්‍රතික්‍රියාවක් වේ. එසේනම් ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න. එතකොට R සමානයි k වාරයක් ඒකේ පෙළ එතකොට 2යි. ඒකේ වර්ගයේ B ගේ පෙළ 1 හින්දා පළවෙනි බලය කොහොමද තියෙන්නේ? එතකොට ඔන්න ඔබේ ප්‍රකාශනය එන්නේ. හරි? සමස්ත පෙළ කීයද? ඒකේ පෙළ 2යි, B ගේ පෙළ 1යි, සමස්ත පෙළ 3යි නේ. කියන්නේ මුළු පෙළවල් වල එකතුව 2 1යි 3යි. ඒකත් හරි. එතකොට මේ තේරුම් ගන්න ඕන ඔයා වචනයක් තියෙනවා අනුගතාවය කියලා. අනුගතාවය කියලා. හරි? එතකොට අනුගතාවය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවට සහභාගී වෙන මේ සමීකරණේ පේනවනේ අනුගණන. අපිට තුලිත සමීකරණේ පේනවනේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ප්‍රතික්‍රියක අනුගණනක් A අණු 2යි B අණු 1යි කියලා. මුළු අනුගණන 3යිනේ. ඔන්න ඕකට කියනවා අනුගතාවය කියලා. MCQ වලට විතරම අහන එකක්. හරිද? එතකොට මෙහෙමයි මේක අර සමහර MCQ දැම්මම කරන්නේ නැහැ. මොකද
මුළු පාඩමේම සාරාංශයක් ඕනේ MCQ සමහරක් ඒවා කරන්න. ඒකින්ද මම ඒවා ගන්න කොහොම තීර ටික මුලින් කවර් කරලා ඊට පස්සේ කරන්නම්. එතකොට අනුගතාවය කියලා වචනයක් එනවා. හරි අනුගතාවය කියන්නේ මොකක්ද? අනුගතාවය සමාන වෙන්නේ මොකටද? මොනම සිද්ධ වර්ගයක් මේ පාඩමේ තියෙනවා MCQ වලට. එතකොට අනුගතාව කියලා කියන මතක තියාගන්න අනුගතාව කියලා කියන්නේ යම් ප්‍රතික්‍රියාවකදී තුලිත සමීකරණ දිහා බලුවම අපිට පේනවා ප්‍රතික්‍රියක අණු කීයක් සහභාගී වෙනවද කියලා ප්‍රතික්‍රියාවට. දැන් මෙතන B1යි A2යි තුනක් නේ ඔක්කොම. අන්නේ අනුගාන තමයි එතකොට අනුගතාවය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට සම්බන්ධයක් තියෙනවා මූලික ප්‍රතික්‍රියාවකදී මූලික ප්‍රතික්‍රියාවක් ගත්තොත් දැන් මෙතනදී A ට සාපේක්ෂව පෙළ 2යි B ට සාපේක්ෂව පෙළ 1යි සමස්ත පෙළ 2යි 1යි 3යි. සමස්ත පෙළ 3යිනේ අනුගතාවයක් කීයද? අනුගතාවයක් 3යි. අනුගතාවය සමානයි පෙළට එතන පෙළ කිව්වට සමස්ත පෙළ හරි. සමස්ත පෙළ කියන්නේ අර එක් ප්‍රතික්‍රියයකට සාපේක්ෂව පෙළවල එකතු තියෙනවානේ. ඒක පෙළ 2යි B පෙළ 1යි 3යි ඔක්කොම අන්නේ විදිහට. අනුගතාවය සමානයි සමස්ත පෙළට මොකකදීද මේක මේ සම්බන්ධයෙන් මොකකදීද මූලික ප්‍රතික්‍රියාවලද හරි මූලික ප්‍රතික්‍රියාවලද මූලික ප්‍රතික්‍රියාවක් නෙමෙයි නම් අනිම අර සෙමින්ම සිදුවන පියවර වේගන යන පියවර කිව්වත් ඒත් හරි පොදුවේ ගත්තොත් මූලික ප්‍රතික්‍රියාව නේ මූලික ප්‍රතික්‍රියාවක් නම් විතරයි මේ සම්බන්ධය තියෙන්නේ හරි දැන් මේ වගේ ප්‍රතික්‍රියාවක් පර්මැංගනේට් එක්ක ආම්ලික මාධ්‍යයේ සල්ෆයිඩ් අයන ඒ වගේ ප්‍රතික්‍රියාවලදී මේ ඒවා කියන්නේ මූලික ප්‍රතික්‍රියාවක් නෙමෙයි කියලා දින ප්‍රතික්‍රියාවකදී එහෙම සම්බන්ධයක් නැහැ. හරිද? මම ගියා මූලික ප්‍රතික්‍රියාව කියන්නේ අපිට උදාහරණයක් ගන්න පුළුවන් අම්ල හා බෂ්මතර ප්‍රතික්‍රියාව වුණා මූලික ප්‍රතික්‍රියාව. හරි? එහෙම අහන්නේ මොනවද කියලා අපේ. එතන මූලික ප්‍රතික්‍රියාව කියලා ප්‍රශ්න අනිවාර්යෙන් කියන්න ඕනේ මෙන්න මේ සම්බන්ධයෙන් නම. මූලික ප්‍රතික්‍රියාව කියලා උඩ කියලා නැත්තම් නිකම්ම එක්තරා ප්‍රතික්‍රියාවක් නේ. එක්තරා ප්‍රතික්‍රියාවක් පහක් දක්වලා ඇත. අපිට කියන්න බෑ පෙළ කීයද කියලා. හරි? ඒක පරීක්ෂණාත්මකව හොයන්නම වෙනවා. සමීකරණ දිහා බලලා කියන්න බෑ. එතන මූලික ප්‍රතික්‍රියාව කියලා කොට පස්සේ අපිට තුලිත සමීකරණ දිහා බලලා පෙළ කියන්න පුළුවන්. ඒ පෙළ වල එකතු වෙන එක එක්කෙනාගේ සමස්ත පෙළ කියන්නේ. හරිද? එතකොට අනුගතාව කියන්නේ මොකද්ද? තුලිත සමීකරණ දිහා බැලුවහම ප්‍රතික්‍රියක වම් පැත්තේ අණු කීයක් ප්‍රතික්‍රියාවට සහභාගී වෙලාද? ඒ දෙන්නයි B1යි 3යි. එහෙනම් මේකේ අනුගතාවය 3යි. මේ ප්‍රතික්‍රියාවේ අනුගතාවය 3යි සමස්ත පෙළක් 3යි. ඇයි? ඒකේ පෙළ 2යි B ගේ පෙළ 1යි එකතු 3යි. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ මුළු පෙළක් කීයද? මුළු පෙළ 3යි අනුගතාවය 3යි. එහෙනම් මතක තියාගන්න මූලික ප්‍රතික්‍රියාවක් සඳහා පෙළ සමානයි අනුගතාවයට. මේ නිකම්ම පෙළ කියලා කිව්වොත් ඉතින් මුළු පෙළ තමයි නේද? ප්‍රතික්‍රියක දෙන්නෙක් හිටියොත් ඒ දෙන්නට සාපේක්ෂව පෙළ ගත්තාම පෙළ වල එකතුවක් වෙනවනේ. ඒක තමයි පොදුවේ නිකම් පෙළ කියලා කිව්වොත් ඒ. පැහැදිලිද? එතකොට මේ සමස්ත පෙළ සමානයි මොකටද? මූලික ප්‍රතික්‍රියාවක් නම් සමස්ත පෙළ සමානයි අනුගතාවයට මතක තියාගන්න. අනුගතාවය කියන්නේ මොකක්ද? අනුගතාවය කියලා කියන්නේ තුලිත සමීකරණයට අනුව අදාළ ප්‍රතික්‍රියාව සඳහා සහභාගී වන අනුගමන. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ වම් පැත්තේ ඉන්න අනුගමන තමයි අනුගතාවය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට පෙළ සමානයි අනුගතාවය. හරි? විභාගය අහන්නේ මෙච්චරයි. පෙළ සමානයි අනුගතාවය වෙන්නේ මොන වෙලාවටද? ඔක තමයි තියරි එක අහන්නේ. පෙළ සමානයි අනුගතාවය කියලා ගන්නේ මොන වෙලාවටද? හරි? හැමදෙස්සෙම ගන්න බෑනේ මූලික ප්‍රතික්‍රියාව වෙන්න. හරිද? එතකොට මේ තව පස්සෙත් මේක හම්බෙයි. රයිට්. දැන් යන්න අද විශේෂ පාඩමකට අද විශේෂයෙන් ගන්නන්නේ පෙළ සම්බන්ධ ප්‍රස්තාව. හරි? පෙළ බිඳුව වෙන්න පුළුවන්, පෙළ එක වෙන්න පුළුවන්. ඒ විවිධ වෙලාවට මොන වගේ ප්‍රස්තාවද එන්නේ කියලා. හරි? රයිට්. මම දැන් ගන්නවා නිකන් උදාහරණයක්. ඒ උදාහරණය අරගෙන මම මේක ප්‍රස්තාව කියලා දෙන්නම්. දෙතුන් පාරක් සමහරට මේ වීඩියෝ එකේ තනින් තන නවත්තලා ආයෙ බලන්නේ මොකද? ගොඩාක් ළමයි අමාරුයි කියන කෑල්ලක් නේ. ඇත්තටම අමාරු නැහැ. වැඩි වෙන රෝග ප්‍රස්තාව දිහා අවබෝධයෙන් තාකෙන් බලන්නේ නැහැ. නිකන් කටපාඩම් කරලා කරන්න පුළුවන් එහෙම නෙමෙයි. කටපාඩම් කරලා කරාම කොතනද හරි වර්ධිනව මේ ප්‍රශ්න කරන්න ගියාම කාට දෙලේ පාස් පේපර්ස් දැන් ටිකක් අපි අමාරු වෙලා යනවා ඊගාවට. ඒතකොට දෙලේ මොකද්ද මම කියන්නේ කියලා. ඉතින් කටපාඩම් කරන්නේ නැතුව තරතියෙන් මේ ප්‍රස්තාරයේ අක්ෂර දෙක බලලා අර PH ප්‍රස්තාර අපි කරේ නියමෙටම අන්න ඒ විදිහට කියලා දෙනවා. තර්කයෙන් අවබෝධයෙන් කොහොමද ගන්නෙ කියන්නේ. රයිට්. එතකොට මේ මම ගන්නවා නිකන් උදාහරණ ප්‍රතික්‍රියාවක්. හරි? සංකේතාත්මක ප්‍රතික්‍රියාව මම හිතනවා A කියන කෙනාගෙන් ලැබෙනවා ඵල වශයෙන් 2යි B මොන ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරිද? මූලික ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ මම නිකන් එක්තරා ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. හරිද? ඒක එක්තරා ප්‍රතික්‍රියාවක් පෙළ දන්නවද දන්නේ නැහැ. හරිද? මූලික ප්‍රතික්‍රියාව නම් 2යි ඒකකින්ද පෙළ 1යි කියලා. හරිද? එහෙම දන්නේ එක්තරා ප්‍රතික්‍රියාවක්. පෙළ දන්නේ අපි හිතමු ඒකට සාපේක්ෂව පෙළ x කියලා මම ගන්නවා. හරි? මම ගන්නවා A වලට සාපේක්ෂව පෙළ
x නම් කියලා මම ගන්නවා. මොකක්ද සම්බන්ධය එතකොට? a ට සාපේක්ෂව x නම් මොකක්ද කියන්න පුළුවන්? රියැක්ෂන් රේට් එක r සමානයි k වාරයක් a සාන්ද්‍රණයේ x වෙනි බලය. හරිද? ඒක වෙනවද? right. දැන් මේ ප්‍රස්ථාරය ඉස්සෙල්ලාම හොඳටම තේරුම් ගන්න අක්ෂ දෙක මොකක්ද කියලා මම බොහොමින් මේකට කියලා දෙන්නේ. ප්‍රස්ථාරය මොකක්ද අක්ෂ දෙක කියලා තේරුම් ගන්න. මේ ප්‍රස්ථාරේ හරිද? y අක්ෂයට කියන්නේ x අක්ෂයට ගන්නවා ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය. දැන් මෙතන ප්‍රතික්‍රියකයේ වෙන්නේ a නේ. වැරදිද? ඒ කියන්නේ ප්‍රතික්‍රියක කීපයක් දාලා ප්‍රතික්‍රියාවක් දුන්නොත් අපිට ඒක ප්‍රතික්‍රියකට සාපේක්ෂව යම් ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. නමුත් අපිට උගන්වන්න කියලා තියෙන්නේ විභාගයට එන්නේ මේ වගේ තනි ප්‍රතික්‍රියකයක් දාලා උදාහරණයට ඊට පස්සේ ඒක ප්‍රස්ථාරේ සංසන්දනය කරනවා. ප්‍රතික්‍රියා කීපයක් තිබ්බත් පුළුවන්. එතකොට ඒ අදාළ ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය වෙනස් කර සීග්‍රා මම දැන් කියන මොකද්ද කියලා x අක්ෂයට ගන්නෙ මේ අදාළ ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය. හරිද? ඒතර ඒ ගෑස්ගේ සාන්ද්‍රණය. හරි කොට වරන් දැන් සාන්ද්‍රණය ගෑස්ගේ හරිද? ප්‍රතික්‍රිය කීපයක් තිබ්බොත් අපිට කරන්න දෙන්නේ එක ප්‍රතික්‍රියකයක් තෝරගෙන අනිත් ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය වෙනස් කර අපි සීග්‍රා මනිනවා. පැහැදිලිද? දැන් ප්‍රැක්ටිකල් වල යන ඊගාට මේක ඉතින් හොඳටම තේරෙයි. ප්‍රතික්‍රිය කීපයක් තිබ්බොත් අපිට පුළුවන් අනිත් ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය නියතව එක් එක් අවස්ථාවේ නියතව තියලා අපිට අවශ්‍ය ප්‍රතික්‍රියකේ විතරක් සාන්ද්‍රණය වෙනස් කරගෙන කොහොමද ඒවා වෙනස් වෙද්දී ප්‍රතික්‍රියා සීග්‍රතා වෙනස් වෙන කියලා මනින්න. ඒතකොට x අක්ෂයට ගන්නවා අදාළ කෙනාගේ සාන්ද්‍රණය, y අක්ෂයට ගන්නවා ප්‍රතික්‍රියා සීග්‍රතාවය. මම කෙටියෙන් r කියලා දෙනවා රියැක්ෂන් රේට් එක. හරි? ප්‍රතික්‍රියා සීග්‍රතාව තමයි රියැක්ෂන් රේට් තමයි පොදු සංකේතය r ප්‍රතික්‍රියා සීග්‍රතාවය. මොකද්ද ප්‍රතික්‍රියා සීග්‍රතාව මනින එකකේ බොහෝ විට දාගන්න එකේ මොකද්ද? ඒකීය කාලයකදී ඒකීය පරිමාණයක් තුළ සිදුවන එක්කෝ ප්‍රතික්‍රියකය වැය වෙන සීග්‍රතාව නැත්නම් ඵලය සෑදෙන සීග්‍රතාව. දැන් මෙතන මොකද වැදගත්? පෙළවලදී ඵලයක් අදාළනේ මොකද වැදගත්? පෙළවලදී ප්‍රතික්‍රියක තමයි ප්‍රධාන චරිතය නේ. එතකොට මොකද ප්‍රතික්‍රියා සීග්‍රතාව කියලා මෙතනදී අපි මනින්නේ තප්පරයකදී ඒ කාලයකදී ගන්න දෙසිමීටර ඒකීය පරිමාණයක් තුළ කොච්චර ප්‍රමාණයක් ඒ වැය වෙනවද? මොකද වෙන්නේ? හරි? තප්පරයකදී ගන්න දෙසිමීටර එකක පරිමාණයක් ගත්තොත් කොච්චර ප්‍රමාණයක් ඒ තප්පරය තුළ ඒ දියදම් වෙනවා. මොකද ඒ එන්න අඩු වෙනවනේ. ප්‍රතික්‍රියාව ආරම්භයේදී ඒ දානවා අපි. වාදනයකට අපි ඒ යොදනවා. ඉතන මවුල 80ක්. ඒ මවුල 80 ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? ටික ටික ඒ අඩු වෙවි මේගොල්ලෝ හැදෙනකොට ඒ 80 70 60 50ම ටික ටික අඩු වෙලා යනවා. එතකොට කොච්චර වේගෙන්ද ඒ අඩු වෙන්නේ? ඒකීය කාලයකදී කොච්චර සාන්ද්‍රණයක් ඒකේ අඩු වෙනවද? ඒක තමයි මෙතන ප්‍රතික්‍රියා සීග්‍රතාව කියලා මනින්නේ. පැහැදිලිද? ඵල ඇසුරෙනුත් ප්‍රතික්‍රියා සීග්‍රතාව මනින්න පුළුවන්. නමුත් මෙතන අපි වැදගත් කෙනා ගමු. මෙතන අපි ප්‍රතික්‍රියක් ගැන අධ්‍යයනය කරන්න හින්දා මේ ඊටම ප්‍රතික්‍රියා වේ සීග්‍රතාව අපි ඒ ඇසුරෙන් මනිනවා කියලා. ප්‍රතික්‍රියා සීග්‍රතාව මනින්නේ කොහොමද? පොදු වගයක් ගන්න කොහොමද? ඒ කතන්දර ටිකක් තියෙනවා මම කියන්නම් ඊගාට. දැන් තාම ඒ කොටස මම කරලා නැහැ. හරිද? මේ මනින්න හැටි කිව්වේ නැහැ තාම. හරි? මේ මනින්න හැටි මේ වගේ සම්බන්ධතා ප්‍රකාශන තියෙනවා. කොහොමද කියලා දෙන්නම්. එතකොට right දැන් බලමු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ ඒකේ සාන්ද්‍රණයත් එක්ක. පැහැදිලි? එතකොට අපි හිතමු පෙළ බිඳුවයි කියලා මුලින්. මම මේ කතා කරන්නේ පෙළ බිඳුවක් නම්. හරි? පෙළ සමානයි බිඳුව කියලා හිතමු. හරිද? x සමානයි බිඳුවයි. දැන් දාන්න බලන්න x ට බිඳුව. x ට බිඳුව දාන්න. දැන් මොකද වෙන්නේ? හිතන්න සාන්ද්‍රණය 0.8යි 0.2යි 0.1යි මොකද ඕනම ඉලක්කමක ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය කියේ දෙක නේද? මෙතන මොන සංඛ්‍යාවක් ඔයා දැම්මා 0.5 12 0.3 ඕනේ මොකද දැම්මා වුණත් ඕනම කෙනෙකුගේ බිඳුවේ බලය එකයි නේද? එහෙනම් ඕනම කෙනෙකුගේ බිඳුවේ බලය එක නම් r සමානයි k නේද? k කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය. ඒක නියතයක් නේද එතකොට? එහෙනම් සාන්ද්‍රණය සමග r වෙනස් වෙනවද? නැහැ. සාන්ද්‍රණයට මොන ඉලක්කම දැම්මත් r සමානයි k. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ ප්‍රස්තාව? බොහොම සරලයි නේද? බොහොම ලේසි තර්කයක් මේකේ තියෙන්නේ. අපි මේවට කියන ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියා කියලා. ශුන්‍ය පෙළ කියන්නේ පෙළ බිඳුව වෙන ප්‍රතික්‍රියාව. හරිද? මෙතනදී මේක ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක් නම් ඒට සාපේක්ෂව පෙළ මේකේ බිඳුව නම් මෙතන ඒට සාපේක්ෂව පෙළ බිඳුව කියලා ගත්තොත් ඉතින් කියන්නේ ඒකට කියන ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක් කියලා. පැහැදිලිද? පෙළ බිඳුව නම් ඔයා දන්නවා මෙතනට සාන්ද්‍රණයට මොන ඉලක්කම ආදේශ කරත් උත්තරේ මොකද්ද? මොන ඉලක්කම ගත්තත් බිඳුවේ බලය කීයද? ඕනම ඉලක්කමක يعني මෙතනට 0.8 0.3 මොකද මොන අගේ දැම්මත් වැඩක් නැහැ. බිඳුවේ බලය එකයි. එහෙනම් r සමානයි k. එහෙනම් r ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නියතයට සමානයි. හරි? එහෙනම් r කෙරෙහි සාන්ද්‍රණය බලපෑමක් නැහැ. කොහොමද ප්‍රස්තාරය ඉන්න ඕනේ? සාන්ද්‍රණයේ මොන ඉලක්කම ගත්තත් r සමානයි k.
ඒක නියතයි. එහෙනම් ප්‍රස්ථාරය එන්න ඕනේ මෙන්න මේ වගේ x අක්ෂයට සමාන්තර රේඛාවක් නේ. පැහැදිලිද? එතන r සමානයි k ඕන මේ යගේ කීයද? මේක k නේ. r සමානයි kට. සාන්ද්‍රණයට මොනාගේ සාන්ද්‍රණය තිබුණත් ශීඝ්‍රතාව නියතයි. වෙනස් වෙන්නේ නැහැ ශීඝ්‍රතාව. පැහැදිලි මේ කියන්නේ? r සමානයි k. කෙනෙක්ට පොඩි ගැටලුවක් එයි. සාන්ද්‍රණයේ බිඳුව වෙද්දිත් කොහොමද ශීඝ්‍රතාවයක් තියෙන්නේ කියලා. හරිද? ඒක ඉතින් අමතක කරන්න මොකද අපි අදිද්දී ප්‍රස්ථාරය මෙතනට ගාවලා තමයි අදින්නේ. හරිද? කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සාන්ද්‍රණය මේ බිඳුව අවස්ථාවේ කොහොමද ප්‍රතික්‍රියාවක් තියෙන්නේ කියලා. ඒක ඇත්ත ඔයා හිතන විදිහ හරිද? සාන්ද්‍රණයේ ඒ නැත්තම් ප්‍රතික්‍රියාවකුත් නැහැනේ. මොකද දැන් මෙතන අපි ප්‍රස්ථාරය අදිද්දී මේක පටන් ගන්නවා මෙතනට ගාවලා පටන් ගන්නවා. ඉතින් ඕනම නම් මෙහෙම හිතන්නකෝ යම්කිසි සාන්ද්‍රණයක් ආවට පස්සේ ප්‍රතික්‍රියාව පටන් ගන්න. හරි? ඉතින් අදිද්දී එහෙම මේ පොඩ්ඩක් ඉඳ තියලා ඉන්නේ අපි නිකම්ම මෙහෙම තමයි අදලා දාන්න යන්නේ. හරිද? ඒක ගණන් ගන්න බෑ කියලා හිතන්න යන්න එපා. හරි එතකොට ඔන්න පෙළ ශුන්‍ය නම් පෙළ බිඳුව නම් ඕනේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. පැහැදිලිද? හරි. දැන් තව ප්‍රස්ථාරයක් මේකත් එක්කම මම කියා දෙනවා. හරි? මේකට ඔය ඇඳුත් එහෙම දැන් මේ අවස්ථාව පෙළ බිඳුව වෙන අවස්ථාවට වෙන ප්‍රස්ථාරයක් ඇඳුත්. දැන් ගොඩක් අය කරන වැරද්ද වෙන මේක හරිද? ගොඩක් කට්ටිය ප්‍රස්ථාරයේ අක්ෂ දෙක කියවන්නේ නැහැ. දැන් මේ මොකද ප්‍රස්ථාරේ? ඒවල සාන්ද්‍රණය වෙනස් වෙද්දි වැඩි වෙද්දි ඒවල සාන්ද්‍රණය වැඩි වෙගෙන යනකොට r වැඩි වෙනවද නැත? r නියතයි මොකද පෙළ බිඳුවන. පැහැදිලිද? දැන් ඔය ප්‍රස්ථාරෙම දුන්නොතින් පෙළ ශුන්‍යයි කියලා මම උඩට මේක උඩින් ලියනවා. ඔය ප්‍රස්ථාරෙම දුන්නොතින් පෙළ ශුන්‍යයි කියලා කියන්නේ r සමානයි පෙළ බිඳුව අවස්ථාව. r සමානයි k වාරයක්. ඒකේ සාන්ද්‍රණය බිඳුවයි වලින්. එතකොට r සමානයි k. හරිද? එතකොට ශීඝ්‍රතාව සාන්ද්‍රණය සමග වෙනස් වෙන්නේ නැති අවස්ථාවක් දුන්නොතින් හරිද? ප්‍රස්ථාරය දුන්නොත් මෙන්න මෙහෙම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. y අක්ෂයට දෙනවා ඒකේ සාන්ද්‍රණය. හරිද? y අක්ෂයට ඒකේ සාන්ද්‍රණය දීලා x අක්ෂයට දෙනවා කාලය. ටයිම් එක t කියලා දාගන්න ඕනේ. හරි? දැන් මොකද හිතන්නේ? දැනුත් කටපාඩමේ මේක අදින්න ලෑස්ති වෙන්න එපා. පැහැදිලිද මේ කියන එක? ඔන්න ඔකයි උතන අවුල් කරගන්න. මම කියන්නේ කිව්වේ පොඩක් පටලව ගන්න තනක් කියලා. හරිද? පටලව ගන්න කිසිම හේතුවක් නැහැ. ප්‍රස්ථාරයේ අක්ෂර දෙක හොඳට අවබෝධයෙන් තර්කයෙන් වැඩ කරනවා නම් කටපාඩම් කරපු කෙනෙක් විතරයි පටලගන්නේ. කටපාඩම් කරපු කෙනා පෙළ බිඳුව ඇහුවා මේක ඇඳලා දාන්න. නැත්නම් මේක දැක්කම පෙළ බිඳුව කියලා කියන මේගොල්ලෝ මේ ප්‍රස්ථාරය දැක්කම. හරි පෙළ බිඳුව මොකක් නන්ද? r සමානයි k. ඔය පෙළ බිඳුව නම් r සමානයි k. මොකක් නන්ද? ඒහි සාන්ද්‍රණය බලපාන්නේ r එකට. එතකොට රියැක්ෂන් රේට් එකට ඒ වල සාන්ද්‍රණය බලපාන්නේ නැහැ. ඒ වල සාන්ද්‍රණය කොච්චර වැඩි කරා වුණත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව නියතයි. හරිද? r සමානයි k. හරි? එතකොට දැන් මේ ප්‍රස්තාවයේ ඒ විදිහම නෑ වැරදියි. මොකද්ද මේ? කාලය කොච්චර ගත වුණත් ඒ වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙන වෙලකට නෙයි. ප්‍රතික්‍රියාවක් පටන් ගන්නකොට ප්‍රතික්‍රියක උපරිමයි නේද? හිතන්න මොකක් හරි භාජනයකට ඒ ගෑස්ගේ මවුල 50ක් දානවා. ඔය ඒ ගෑස්ගේ මවුල 50 වෙනස් වෙන්නේ නැත්නම් මොකද්ද අපිට කියන්නේ? ප්‍රතික්‍රියාවක් වෙලා නැහැ නේද? ප්‍රතික්‍රියාව තමයි ඒකෙන් බීස ඇදීම. හරිද? ආරම්භයේදී ඒ ගෑස්ගේ මවුල 50ක් භාජනයකට දාලා ඒ මවුල 50 එහෙමම දිනනවා නම් ඒ ගෑස් ඊගෙන ප්‍රතික්‍රියාවක් වෙලා නැහැ නේද? මේක පට්ට බුරුවට මෙහෙම ප්‍රස්තාර කියන බෑ නේද? පැහැදිලි මේ කියන්නේ. මේ අක්ෂ තේරුම් ගන්න අමාරු නෑ එතකොට. තේරුම් මේ වඩ කියන එක. එතකොට ප්‍රතික්‍රියාව මෙතන වෙනවනේ. පැහැදිලි කියන එක. එතකොට ඒ ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒ ප්‍රමාණය 50 නම් 40 30 20ම ඒ ප්‍රමාණය අඩු වෙගෙන යනවා. පැහැදිලි මේ කියන එක. එතකොට චුට්ටක් ඔයා මෙන්න මේක හිතන්න. දැන් මේ වගේ ප්‍රස්ථාරයක නම් අනුක්‍රමණය මොකක්ද දෙන්නේ? මේ මෙතන අනුක්‍රමණය දන්නේ නැද්ද බලන්න. හරි? ඒ කියන්නේ මේ y අක්ෂයේ වෙනස x අක්ෂයේ වෙනසෙන් බෙදුවොතින් හරිද? මේ වගේ ප්‍රස්ථාරයක නම් මේ y අක්ෂයට එන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයන් එකකේ තප්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල කියලා මම මුලින්ම කිව්වනේ. හරිද? ඒක බෙදුවොත් එහෙම සාන්ද්‍රණය. හරි? එතකොට එන්නේ මොකක්ද? ශ්‍රේණියක කියලා ගන්න වැඩක් නැහැ නේද අපිට. පැහැදිලි මේ කියන්නේ. හරි?
දැන් පොඩ්ඩක් මේ ප්‍රස්ථාරවලදී අනුක්‍රමණය ගැන පොඩ්ඩක් හිතුවම ලේසියි. දැන් මෙතන ගත්තොත් ප්‍රතික්‍රියාශීලතාව මනින්නේ තප්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල වලින්, සාන්ද්‍රණය මනින්නේ එතකොට ගන්න ඩෙසිමීටරයට මවුල වලින්. හරිද? y අක්ෂයේ පරතරයක් x අක්ෂයෙන් බෙදුවම පස්සේ එන්නේ අනුක්‍රමණයේ ප්‍රස්ථාරය. දැන් මේකේ අනුක්‍රමණයක් ගන්න කියක් නැහැ. හරිද? එතකොට ඊගා ප්‍රස්ථාරය හොඳටම තේරෙයි. මේක ඉතින් එන්නේ මොකද්ද? මේක කැපිලා ගියාම ස්මෝල් කැපිලා ගියා, dm දෙතුන කැපිලා ගියා. එතකොට එස්ටිමේට් එක කියන එක වැඩ දෙයක් නෙමෙයි නේ. තප්පරයට කියලා එකක් කියනවා. හරිද? ඒක අපිට වැඩ දෙයක් නෙමෙයි. මෙතන පොඩ්ඩක් බලන්න. මෙතන අනුක්‍රමණයෙන් මොකක්ද දෙන්නේ? මෙන්න මේ ප්‍රස්ථාරය. හරි? මේ ප්‍රස්ථාරය මොකක්ද අනුක්‍රමණයෙන් වැදගත් දෙයක් වෙනව නේද? මොකද්ද y අක්ෂයේ තියෙන්නේ? සාන්ද්‍රණය. ඒ කියන්නේ y අක්ෂය අපිට සාන්ද්‍රණ වෙනසක්, සාන්ද්‍රණ පරතරයක් ගන්න පුළුවන්. ඊට අනුරූප කාලයෙන් බෙදුවම පස්සේ මොකක්ද දෙන්නේ බලන්න? මොකද්ද මේ? මේ වගේ ප්‍රස්ථාරයක අනුක්‍රමණය මොකක්ද දෙන්නේ? ප්‍රස්ථාරයක මේකේ y අක්ෂයට තියෙන්නේ සාන්ද්‍රණය MOL dm විතර. ඒ y අක්ෂයේ තෙන්නේ එතකොට ඒ පරතරය මොකද්ද? MOL dm විතර සාන්ද්‍රණ වෙනසක්. කාලය මොකද්ද එතකොට? කාලය දෙන්නේ තප්පර නේද? නේ එතකොට වල දෙන්නේ නැද්ද? MOL dm විතර S වලින් තප්පර වලින් තමයි සාමාන්‍ය කාලය ගන්නෙ. බෙදුවා මොකක්ද දෙන්නේ? MOL dm විතර S වෙන කියන්නේ මොකද්ද? තප්පරයට ගන්න සිලින්ඩර් මවුල කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාශීලතාවය එකක නේද? අපි මෙතන ගත්ත ඉතින් ඒකට සාපේක්ෂව තමයි අරන් තියෙන්නේ. හරිද? ප්‍රතික්‍රියාවක වැයවීමට සාපේක්ෂව තමයි අපි මෙතන ප්‍රතික්‍රියාශීලතාව අදහස් කරලා තියෙන්නේ. මේ ඵලයේ පැත්තෙන් ගන්නත් පුළුවන් ප්‍රතික්‍රියාශීලතාව මනින්දී ඵල සෑදෙන ශීඝ්‍රතාවය කියලා මනින්න පුළුවන් අපිට. පැහැදිලිද? ඒතර ඒක සම්බන්ධ ඒ හා සම්බන්ධ ප්‍රකාශ වෙනම දිනම මම කියලා දෙනවා. මෙතන පටල ගන්න එපා. ඒක මෙතන අපි ගන්නවා කොච්චර වේගකින් ඒ අඩු වෙනවද? ඒ අඩු වෙන්නේ. ආරම්භයේදී ඒ උපරිමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ඒ අඩු වෙලා අන්තිමට ඒ ශුන්‍ය වෙනවනේ. ඒ 50ක් තිබුණම මවුල 40 30 20 වෙලා බිඳුව දක්වා ප්‍රතික්‍රියාව නතර වෙද්දී ඒ ශුන්‍යයි. පැහැදිලිද මේ කියන්නේ? එතකොට යම් කාලයකට පස්සේ ඒකේ සාන්ද්‍රණය බිඳුවට එන්න ඕනේ නේද? ඇයි? ආරම්භයේදී ඒ උපරිමයි ඒකේ සාන්ද්‍රණය ආරම්භයේදී උපරිමයි ප්‍රතික්‍රියාවේදී අඩු වෙලා අන්තිමේදී ඒකේ සාන්ද්‍රණය බිඳුවක් වෙනවා. කියන්නේ අනිවාර්යයෙන් මේ කියන්නේ ඒ සාන්ද්‍රණය ශුන්‍ය මට්ටමටම කාලයක් යනවා දැන් තප්පර 80ක් ගියාම කියලා අඩු වෙනවනේ බිඳුව දක්වන්නේ. නම් මොනවද ප්‍රස්ථාරයක් දෙන්නේ? මෙහෙම උඩින් පටන් ගන්න පහළ යන ප්‍රස්ථාරයක් එන්නේ. පැහැදිලිද? සරල රේඛාවක්ද වක්‍ර රේඛාවක්ද දෙන්න ඕනේ. තර්ක වලින් ගන්න පුළුවන්. සාමාන්‍ය සරල 8 වසර 9 වසර ගණන් දැනුමින් ගන්න පුළුවන්. හරි? එන්න පුළුවන් මෙහෙම සරල රේඛාවක්ද නැත්නම් මෙහෙම වක්‍ර රේඛාවක්ද? මොකද ඉතින් සරල රේඛාවක් එන්න ඕනේ. ඇයි? මොකක්ද අනුක්‍රමණයෙන් එන්නේ? මොකක්ද අනුක්‍රමණයෙන් එන්නේ? MOL dm ඍතු තමයි සාන්ද්‍රණ වෙනස. සාන්ද්‍රණ. කාල වෙනස කාල පරතරේ තප්පර. සුළු කරාම මොකක්ද එන්නේ? MOL dm ඍතු තුන ස්ට්‍රිනික් කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාශීලතාව නේද එන්නේ? එහෙනම් අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රතික්‍රියාශීලතාවය. ප්‍රතික්‍රියාශීලතාවය වෙනස්ද නියතද? පෙළ බිඳුව නම් ප්‍රතික්‍රියාශීලතාව නියත නේද? R සමානයි k. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. අනුක්‍රමණය නියත වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? සරල රේඛාවක් නේද එන්න ඕනේ. ප්‍රස්ථාරේ වක්‍රයක් ආවොත් එහෙම අනුක්‍රමණය නියත නෑ නේද? නේ? එහෙනම් මොකද අනිවාර්යෙන් එන්න ඕනේ? අනිවාර්යයෙන්ම සරල රේඛාවක් එන්න ඕනේ. ආරම්භයේදී සාන්ද්‍රණය උපරිමයි ප්‍රතික්‍රියාව ඉවරදී ශුන්‍යයි ඇත්තම නැනකොට ඒ සියල්ල ඉවර වෙලා එහෙනම් බිඳුව දක්වා එන්න ඕනේ කොහොමද? රේඛීය ලෙස. සරල රේඛාවක් තමයි එන්න ඕනේ. පැහැදිලි නේද? දැක්කද මේ අනුක්‍රමණය මාර වැදගත් මේ ප්‍රශ්නාවල. මෙතන සාන්ද්‍රණය විදීම කාලය කියන්නේ ප්‍රතික්‍රියාශීලතාව අනුක්‍රමණයෙන් එන්නේ. මෙතන ප්‍රතික්‍රියාශීලතාවයක් එන්නේ නැහැ. මෙතන ශීතතාව තමයි මෙතන තියෙන්නේ. මෙතන අනුක්‍රමණයෙන් මේ S වෙන කියලා එක ගැටෙන්නේ වැඩක් නැහැ. මොකද ඒක දිහා බලන්න. මෙතන මේ ප්‍රස්ථාරේ නම් අනුක්‍රමණයෙන් මොකක්වත් අපිට වැඩ කරන්න දෙයක් දෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ ප්‍රස්ථාරේ හොඳට බලන්න කාලයත් එක්ක අදාළ ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය. අදාළ ප්‍රතික්‍රියාවේ ආරම්භය අපි දානවානේ. තේරුණා මේ කියන්නේ? ආරම්භයේදී අදාළ ප්‍රතික්‍රියාවේ දානවා. ප්‍රතික්‍රියා සිද්ධියදී ටික ටික අඩු වෙනවා නේ. අඩු වෙලා ශුන්‍ය දක්වා එනවා අන්තිමට. එතකොට ටික ටික අඩු වෙන්න ඕනේ ශුන්‍ය දක්වා. ඒක සරල රේඛාවක් කියන්නේ ඇයි? මෙන්න මේ y අක්ෂයේ බෙදුවාම x අක්ෂයේ මෙතන මොකක්ද එන්නේ අනුක්‍රමණයට? අනුක්‍රමණයට එන්නේ ප්‍රතික්‍රියාශීලතාවය ඒක. මේ මෙතනදී පෙළ බිඳුවේ ඉන්න ප්‍රතික්‍රියාශීලතාව නියතයි. යාර සමානයි 1. එහෙනම් නියත අනුක්‍රමණයක් එන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන් මොකක්ද ප්‍රස්ථාරය එන්න ඕනේ. මෙන්න මෙහෙම යන්ත්‍රයෙන් පටන් ගත්තා. සරල රේඛාවක් වෙනවා මේක ශුන්‍ය දක්වා යන්න ඕනේ. හරිද? මම අනිත් කොටක් එදමන් දන්නේ නැහැ මේක කොහොමද සරල රේඛාවක් එන්නේ. මට අනිත් කොට පරිකෝදු තියලා අනින්න මේක ශුන්‍යයට එන්නේ රේඛීය ලෙස. හරි? කියන්නේ අනුක්‍රමණය නියතයි. පැහැදිලිද කියන එක නේ?
මේ y අක්ෂය වෙනස බෙදුවොත් මේ x අක්ෂය. එතකොට හැමදැනම අනුක්‍රමණය එකමයි. මෙහෙම ආවට පස්සේ වක්‍රයක් આવත් මොකද එන්නේ අනුක්‍රමණය. වක්‍ර වෙලාම හිම බෙදුවොත් වෙන්නේ අනුක්‍රමණය අඩු වෙනුනේ. ඒතර මෙතන ඔයාලට පුළුවන් ඒ විදිහට නේද? අනුක්‍රමණය ගන්න. අගයන් දුන්නොත් එහෙම හිතන්න මෙතන තත්පර මෙතන සාන්ද්‍රණය 0.8යි මෙතන සාන්ද්‍රණය 0.6යි මොන් දුන්නොත් එහෙම පුළුවන් නේද? ඒ පරතරය ගත්තා. මෙතන ඒ අඩු වීමට කොච්චර කාලයක් ගියද කියලා කාල පරතරය ගත්තානේ. කාල පරතරේ සාන්ද්‍රණ පරතරය බෙදුවට පස්සේ ඔයාලට මේ පුළුවන් අනුක්‍රමණය කිරීම ප්‍රතික්‍රියාශීලතාව වෙන්නේ. ගණන් වලට ඇවිල්ලා තියෙනවා මේ පාස් පේපර්ස් වල ඉදාගත්ත කියලා. හරිද? මතර නිව් සිලබස් එකේ 2019 රිසර්ච් බුක් එකේ හොඳට විස්තර කරලා දෙනවා මේ ප්‍රස්තාර ගැන. ඒකින්ද හොඳට මතක තියාගන්න මේවා. ඉතින් හරි මෙන්න මේ දෙක ඕන සංසන්දනය කරලා බලමු එහෙනම්. ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවකදී හරිද? පෙළ බිඳුව නම් මෙන්න සාන්ද්‍රණයත් එක්ක අදාළ ප්‍රතික්‍රියාවේ ආරක වෙනස් වෙන ශීඝ්‍රතාව වෙනස් වෙන හැටි මෙන්න කාලය සමග අදාළ ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය වෙනස් වෙන හැටි. පැහැදිලි නේ කියන්නේ? ඒක අතරේ හරි ඔයාලට එතකොට යම් අවබෝධයක් දැන් ආවා කොහොමද මේ වගේ ප්‍රශ්නයක් බලන්නේ කියලා. හරිද? අර අනුක්‍රමණය කතාව තේරුණා නේද? ඒකත් හරියනම් එතකොට හොඳට අක්ෂර දෙක දිහා බලන ආය පාරක් කියන්නේ පාස් පේපර් ප්‍රශ්න කරලා තේරෙයි. අලුත් ප්‍රශ්නයක් අවුදා බලන්න හොඳට අක්ෂර දෙකම පද්ධතිය. ඒක වාට උත්තරයට යන කලින්. right. ඊට පස්සේ මේ පෙළ එක අවස්ථාවට එමු. පෙළ එක නම්. ඉතින් පෙළ එක නම් ඒ වලට සාපේක්ෂව පෙළ x ගන්න සමාන එක නම් පෙළ එක නම් මොකද වෙන්නේ? r සමානයි k වාරයක් a සාන්ද්‍රණය පළවෙනි වල කියන්නේ මොකද? r සමානයි k වාරයක් a සාන්ද්‍රණය. දැන් කොහොමද දෙන්න ඕනේ මේ වම් පැත්තේ ප්‍රස්තාරය? ප්‍රස්තාර දෙකම අදිමු. හරි? ප්‍රස්තාර දෙන්න නම් මට අදින්න පුළුවන්. හරි? කොහොමද දෙන්න ඕනේ? හොඳට බලමු. මොකද කියන්න පුළුවන්? k නියතයක්නේ. එහෙනම් මොකද්ද කියන්න පුළුවන්? ප්‍රතික්‍රියාශීලතාව අනුලෝම සමානුපාතිකයි නේද සාන්ද්‍රණයට? එහෙනම් ප්‍රස්තාරය මොකද්ද වෙන්න ඕනේ? k නියතයි පෙළ එක අවස්ථාව මම කියන්නේ. හරි? පෙළ එකයි. හරි? x සමානයි 1 කියලා මම මේ ගන්න. හරිද? පළමු පෙළ ප්‍රතික්‍රියාව කියලා වට කියන්නේ. පළමු පෙළ එක වෙන ප්‍රතික්‍රියාවක්. හරිද? පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නම් පෙළ එක වෙන ප්‍රතික්‍රියාවක් නම් r සමානයි k වාරයක් මේ සාන්ද්‍රණයේ පළවෙනි බලය. එතකොට k නියතින්දා r අනුලෝමයි ඒකේ සාන්ද්‍රණයට. මොකද්ද කියන්නේ? ඒකේ සාන්ද්‍රණය දිගුණ කරොත් r දිගුණ වෙනවා. ඒකේ සාන්ද්‍රණය 5 ගුණයක් කරොත් r 5 ගුණයක් වෙනවා. ඒකේ සාන්ද්‍රණය 8 ගුණයක් නම් r 8 ගුණයක් වෙනවා. මොකද්ද කියන්නේ? ඒකේ සාන්ද්‍රණය වැඩි වෙන ගුණාකාරයෙන්ම r එකක් වැඩි වෙනවා. මොකද්ද වෙන්න ඕනේ? අන්න ඔයාලට කියනවා මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් කියනවා. හරිද කියන්නේ? මම අද සමහරට මේ ඉරියව්ව දෙන්නේ හොඳයි. මම වචනෙන් කියනවා මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් කියනවා. පැහැදිලිද? එතකොට ඒක ආයෙම කියලා දෙන්න. පෙළ එක නම් පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නම් පෙළ සමාන එක වෙන ප්‍රතික්‍රියාවක් නම් පළමු පෙළ ප්‍රතික්‍රියාවක් නම් හොඳට තේරුම් ගන්න. හරිද? මොකද්ද කියන්න පුළුවන්? k නියතින්දා r අනුලෝම සමානුපාතිකයි ඊට නිසා සාන්ද්‍රණය නිසා සාන්ද්‍රණය දෙගුණය නම් r දෙගුණය සාන්ද්‍රණය තුන්ගුණය නම් r තුන්ගුණය සාන්ද්‍රණය වැඩි වෙන ගුණාකාරයෙන් මොකද වෙන්න ඕනේ? සාන්ද්‍රණය වැඩි වෙන ගුණාකාරයෙන්ම ශීඝ්‍රතාවත් වැඩි වෙනවා කියන්නේ මොකද්ද? x අක්ෂයේ වෙනස් වෙන ගුණාකාරයෙන්ම y අක්ෂයේ වෙනස් වෙනවා නම් මොකද්ද වෙන්න ඕනේ? මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් තමයි එන්නේ. පැහැදිලිද? ඒක හරියන්නේ කොහොම සරලයි. හරිද? ඊට පස්සේ මේ ප්‍රස්තාවයේ ඉන්න කාලයත් එක්ක ඒක සාන්ද්‍රණය මොකද වෙන්නේ? අනුක්‍රමණයෙන් එන්නේ MOLDM රිදුන සාන්ද්‍රණය වෙනස බෙදීම S කාල වෙනස. එතකොට MOLDM රිදුන S රිදුන කියන්නේ ප්‍රතික්‍රියාශීලතාවය ඒකද? ඒතර ප්‍රතික්‍රියාශීලතාවය එන්න මොකද වෙන්නේ? බලන්න මේක දිහානේ. ආරම්භයේදී ඒකේ සාන්ද්‍රණය වැඩි. ඒතර ප්‍රතික්‍රියාශීලතාව වැඩි. ටිකක් වෙලා ඇද්දි ඒකේ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒතර ප්‍රතික්‍රියාශීලතාවය අඩු වෙනවා. එහෙනම් එන්න ප්‍රතික්‍රියාශීලතාව අඩු වෙනවනේ පිළිගන්නවද? හරි? පළමු පෙළ ප්‍රතික්‍රියාවකදී පෙළ එක වන ප්‍රතික්‍රියාවකදී එන්න ප්‍රතික්‍රියාශීලතාව මොකද වෙන්නේ? අඩු වෙනවා මට පේනද මේ? ඒකේ සාන්ද්‍රණයට ලොකු ඉලක්කමක් තිබ්බොත් ආරුත් වැඩි. ඒකේ සාන්ද්‍රණය අඩු නම් ගොඩක් අන්තිම හරියට යද්දී ඒ අඩු වෙනවනේ. ආරම්භයේදී උපරිමයෙන් තියෙනවා ටික ටික ප්‍රතික්‍රියාවේදී අඩු වෙලා යනවා. එතකොට ඒකේ සාන්ද්‍රණය ඉතින් අඩු මට්ටමකටදී ප්‍රතික්‍රියාශීලතාවත් ඉතින් අඩු නේද? එහෙනම් මොකද වෙන්න ඕනේ? ප්‍රතික්‍රියාශීලතාවය එන්න අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකද වෙන්න ඕනේ? එන්න අඩු වෙන්න ඕනේ. හරිම සරලයි නේද ඒක? හරි? එතකොට ඔයාලට මේක තේරෙනවද? මේකේ අනුක්‍රමණය තේරෙනවනේ. මේකේ අනුක්‍රමණය කියන්නේ සාන්ද්‍රණ වෙනසක් බෙදීම කාල වෙනසක්. MOLDM රිදුන බෙදීම S. එතකොට ප්‍රතික්‍රියාශීලතාවය එකගෙන එන්නේ. එහෙනම් අනුක්‍රමණයෙන් ප්‍රතික්‍රියාශීලතාවය එනවා. පැහැදිලිද කියන එක? එතකොට ප්‍රතික්‍රියාශීලතාවය එන්න අඩු වෙන කාලයත් එක්කයි මේ බලන්න.
කාලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවනේ එන්න අඩු වෙනවනේ. ආරම්භයේදී ඒ උපරිමයි ඊටදී අඩු වෙනවා. එතකොට ඒකේ සාන්ද්‍රණය අඩු වෙනවත් එක්කම කාලයත් එක්ක ඒකේ සාන්ද්‍රණය අඩු වෙනවනේ. ඒකේ සාන්ද්‍රණයක් අඩු වෙනවත් එක්කම ආරුත් අඩු වෙන්නේ නැහැ. එහෙනම් අනුක්‍රමණයත් එන්න අඩු වෙන්න ඕනේ. මේක අනුක්‍රමණය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දින්න. එහෙනම් ක්‍රමයෙන් අනුක්‍රමණය අඩු වෙනවා නම් ප්‍රස්ථාරයක් කොහොමද දෙන්නේ? යම් වගේකින් පටන් ගන්න මේක සාන්ද්‍රණය බිඳුවට එනෝනේ හරි. ප්‍රතික්‍රියා විරතියක සාන්ද්‍රණය බිඳුව ඒක ඇත්ත. වක්‍රයක් නේද මෙහෙම එකක් නේද එන්න ඕනේ. ඇයි? ඒතොර හොඳටම තේරෙනවා බලන්න. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් නෙන්නේ. හරි? කිසියම් තැනකදී ඒක සාන්ද්‍රණය ශුන්‍ය වෙනවා. එතකොට බලන්න කිසියම් අවස්ථාවක පුළුවන් මේකට ස්පර්ශකයක් නැදලා අපිට ඒක අවස්ථාවලදී හොයන්න මේ ප්‍රතික්‍රියා මේ අනුක්‍රමණය බලන්න අනුක්‍රමණය එන්නේ අඩු වෙනෝනේ. අනුක්‍රමණය එන්නේ අඩු වෙනවා. එතකොට හරි නේද? අනුක්‍රමණය එන්නේ අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එන්නේ අඩු වෙනවා. මොකද අනුක්‍රමණයෙන් එන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. පැහැදිලිද? එතකොට අර වගේ තමයි ආරම්භයේදී උපරිමයි අන්තිමේදී ශුන්‍ය වෙනවා. ඒක ඇත්ත. හැබැයි පෙළ එකක් වෙදී මොකද්ද වෙන්න ඕනේ? නියත අනුක්‍රමණයක් නෙමෙයි නම් මෙන්න මේ වගේ වක්‍රයක් තමයි එන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද? මෙතනදී ගත්තොත් අනුක්‍රමණය මෙතන ස්පර්ශකයක් නැදලා බලන අනුක්‍රමණය හොයන්න. මෙතන පුළුවන් ස්පර්ශකයක් නැදලා අපට අනුක්‍රමණයක් හොයන්න. මෙතන පුළුවන් අනුක්‍රමණය හොයන්න. මෙතනදී වගේ අනුක්‍රමණය හොයද්දි මොකද්ද වෙන්නේ? අඩු වෙන්නේ එතකොට. හරි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ආරම්භයේදී වැඩි, ඒකේ සාන්ද්‍රණය වැඩි වෙලාවෙදී ඒකේ සාන්ද්‍රණය අඩු වෙද්දී කාලේ ගියාට පස්සේ අන්තිම හරියට යද්දී ශීඝ්‍රතාව අඩු වෙනවා. එහෙනම් අනුක්‍රමණයක් එන්නේ මොකද වෙන්න ඕනේ? හරි අඩු වෙන අනුක්‍රමණයක වස්තන මෙහෙමනේ. දැන් හරි අනුක්‍රමණය එන්නේ අඩු වෙනවා. පැහැදිලි කියන්නේ? හරි නේද? එතකොට දැන් ඒකත් හරි. යා අන්තිමේකට සිලබස් එකේ තියෙන අපිට තුනක් තමයි දෙන්නේ ශුන්‍ය පෙළ, පළමු පෙළ, දෙවන පෙළ. එච්චරයි ප්‍රස්තාර වලට අහන්නේ. පෙළ තුනක් වුණොත් ඒ පෙළ දෙක වගේ ඊදාසන ප්‍රස්තාරයක් තමයි එන්නේ. මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. උන්ට අපිට උගන්වන්න කියලා තියෙන්නේ පෙළ 1, පෙළ බිඳුව, පෙළ 1, පෙළ 2. ඔච්චරයි උගන්වන්න කියලා තියෙන්නේ. රයිට්. එහෙනම් අන්තිම ප්‍රස්තාරයට එමු. පෙළ 2 නම් මම ගන්නවා x 2යි. හරි? ඒතොර r සමානයි k වාරයක් a සාන්ද්‍රණයේ වර්ගය. හරිද? හරි? එතකොට ඒ වලට සාපේක්ෂව පෙළ මම ගන්නවා x කියලා. ඒතොර r සමානයි k වාරයක් a ගේ x බලය. එහෙනම් මම x 2යි. දෙවන පෙළ ප්‍රතික්‍රියාව අන්තිම උදාහරණය. පෙළ 2යි කියලා මම ගන්නවා. හරිද? බලමු මේ ප්‍රස්තාරය. a ගේ සාන්ද්‍රණය සම කොහොමද වෙනස් වෙන්නේ ශීඝ්‍රතාවය කියලා. හරි? එතකොට දැන් තේරුම් ගමු. දැන් මොකද හිතන්නේ? දැන් හිතන්න මේ වගේ වෙලාවකදී හරි සාන්ද්‍රණය වැඩි කරාම ශීඝ්‍රතාව වැඩි වෙනවා කියලා තේරෙනවද යන්න මේකම? සාන්ද්‍රණය දෙගුණයක් කරොත් r ගේ ගුණයක් දෙගුණද නැහැ නේද? සාන්ද්‍රණය දෙගුණ කරොත් 2 වර්ගය 4 ගුණයක් වෙනවා r. සාන්ද්‍රණය 3 ගුණ කරොත් 3 වර්ගය 9 ගුණයක් වෙනවා r. සාන්ද්‍රණය 4 ගුණයක් කරොත් 4 වර්ගය 16 ගුණයක් වෙනවා r. අරට ඒකේ වේල සම්බන්ධය. ඒ කියන්නේ සාන්ද්‍රණය චුට්ටක් වැඩි කරත් r ගොඩක් වැඩි වෙනවා. ඒ වගේට කොහොම ප්‍රශ්න දෙන්නෝනේ? x අක්ෂයේ පදේ සාන්ද්‍රණ පදේ පොඩ්ඩක් වැඩි කරත් r මහ ගොඩක් වැඩි වෙනවා. එකපාරට ගොඩ. එන මොකක්ද දෙන්නෝනේ? උඩට වක්‍රයක් නේද දෙන්නේ? උඩට වක්‍රයක් එන්නේ නේද? එහෙනම් කියන්නේ උඩට වක්‍රයක් සම්ප්‍රේරකාවක් නෙමෙයි උඩට වක්‍රයක් එන්නේ. ඒතර මම ආයෙ ගොත් එහෙම මෙතනදී දැන් ඉස්සෙල්ලා මොකද මේ පෙළ එක නම් සාන්ද්‍රණය ඒකේ දෙගුණ කරා අරුත් දෙගුණ වුණා. 3 වෙනා 3 ගුණයක් වුණා. මේක යන වේගෙම මේකත් කියන්නේ නේද? පැහැදිලිවද කියන එක? මෙතන මොකද වෙන්නේ? x අක්ෂයේ පොඩි වෙනසකදී r මහා ගොඩක් වැඩි වෙනවා. ඒත් අපි කිසියම් පරීක්ෂණයක් කරලා මේක අගයන් එක්ක ඇන්තොජින් මේ ලක්ෂ මාර්ක් කරලා උඩට වක්‍රයක් වෙන්න හේතුව ඒකේ සාන්ද්‍රණය ටිකක් වැඩි කරත් r ගොඩක් වැඩි වෙනවා. පැහැදිලි කියන එක? ඒ කියන්නේ ඉතා වේගෙන් r වැඩි වෙනවා. හරි? ඒකෙන් r සමානුපාතිකයි ඒකේ සාන්ද්‍රණය වර්ගයට වෙද්දි කොහොමද එන්නේ? මෙන්න මේ වගේ උඩට වක්‍ර වෙච්ච ප්‍රස්ථාරයක් තමයි ඉන්නේ. මොනවා? පැහැදිලි? එතකොට අර එම සරල රේඛාවක් එන්නේ නැහැ. පැහැදිලි? එතකොට මේ හරි මම ලිව්වේ r සමානයි පොදු ප්‍රකාශනේ. ඒක මම පෙළ දෙක අවස්ථාව මේ ගන්නෙ. පැහැදිලිද? කියන්නේ කලිනුත් මම හිතන්නේ මේ උඩ එක පොඩ්ඩක් පැහැදිලි මදිනවා මම කිව්වේ. බලන්න පුළුවන් නැති. එතකොට මේ පෙළ දෙක නම් කොහොමද එන්නේ එතකොට? එතනදී තර වගේ තමයි. ඒ වැඩි වෙද්දී සාන්ද්‍රණය වැඩි වෙනවා හරිද? පෙළ දෙක නම් ඒකේ සාන්ද්‍රණය වැඩි වෙද්දී r වැඩි වෙන එක ඇත්ත. පැහැදිලිද මේ කියන්නේ? එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ රේඛීයව නෙමෙයි ඉන්නේ ඇයි? ඇයි එන්නේ?
ඉස්සෙල්ලා නම් ඒ දෙගුණ වෙටි ආර දෙගුණ දැන් එහෙමද? ඒ දෙගුණ වෙටි සාන්ද්‍රණය ආර 4 ගුණයක්. දෙකේ වර්ගය 4යි. 3 ගුණයක් 3 වර්ගය 9යි. එතකොට පොඩි සාන්ද්‍රණ වෙනසකදී ආර එකපාරට ගොඩාක් වැඩි වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් කොහොමද එන්න ඕනේ? මෙන්න මෙහෙම උඩට වක්‍ර වෙච්ච ප්‍රස්තාරයක් තමයි එන්නේ. හරි? උඩට වක්‍ර වෙච්ච ප්‍රස්තාරයක් එන්නේ සරල රේඛාවක් නෙමෙයි. පැහැදිලි කියන්නේ. හරි. ඊට පස්සේ මේකට දෙමු. කාලයත් එක්ක ඒක සාන්ද්‍රණයට දෙමු. දැනුත් මොකද කියන්නේ ඔයා? දැනුත් කාලය ගත වෙද්දී සාන්ද්‍රණය අඩු වෙනවනේ නේ. සාන්ද්‍රණයේ මේ ඉලක්කම අඩු වෙද්දී ආර්ගයගයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. පිළිගන්නවද? එහෙනම් අනුක්‍රමණය නියතද? මොකද අනුක්‍රමණයෙන් එන්නේ? අනුක්‍රමණයෙන් එන්නේ සාන්ද්‍රණ වෙනස වීම කාලය කියන්නේ ශීඝ්‍රතාව R. R නියතද නැහැ? අනුක්‍රමණය නියත නැහැ. R නියත නැහැ. මොකද වෙන R වෙන්නේ නැහැ. අඩු වෙන්න ඕන. පැහැදිලිද මේ කියන්නේ? එහෙනම් මෙතනදිත් අර වගේම හැඩයක් නේද දෙන්නේ? ආරම්භයේදී කිසියම් සාන්ද්‍රණයක් මේ තියෙන උපරිමයෙන් ආරම්භයේදී ප්‍රමාණය උපරිමයි. ඒකෝර ආරම්භයේදී සාන්ද්‍රණය උපරිමයි. ප්‍රතික්‍රියා වේගදී ශූන්‍යයි. අඩු වෙනවෙන් එන්න. එතකොට ඒ ප්‍රස්තාරයේ අනුක්‍රමණය වෙනවනේ ශීඝ්‍රතාව. ශීඝ්‍රතාව නිතරම හරියන්නේ නැහැ. බලන්න මේක දිහා හොඳට. සාන්ද්‍රණය අඩුයි. කාලය ගත වෙද්දී සාන්ද්‍රණය අඩු වෙනවා. කාලය එන්න යනකොට සාන්ද්‍රණය අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙද්දී ආර්නියතෝ තියෙන්නේ නැහැ. සාන්ද්‍රණය අඩු වෙද්දී ආරුත් අඩු වෙනවා. පැහැදිලි නේ කියන්නේ? මම ආයෙ කියන්නම්. සාන්ද්‍රණය අඩු වෙන්න R එකත් අඩු වෙනවා. පැහැදිලි නේ කියන්නේ? එහෙනම් කාලය ගත වෙනකොට R එක අඩු වෙනවා. එහෙනම් අනුක්‍රමණය එන්නේ අඩු වෙන්න ඕනේ නේ. ඇයි? අනුක්‍රමණය එන්නේ ශීඝ්‍රතාවයනේ. අනුක්‍රමණය එන්නේ ශීඝ්‍රතාවය නම් හරිද? කාලය ගත වෙනකොට සාන්ද්‍රණය අඩු වෙනවනේ. සාන්ද්‍රණය අඩු වෙද්දී R අඩු වෙනවනේ. එහෙනම් එන්නේ R අඩු වෙනවා කියන්නේ එන්නේ අනුක්‍රමණය අඩු වෙනවනේ. එහෙනම් ඉස්සෙල්ලා වගේම මේ වගේ වක්‍රයක් තමයි යෙත්තේ. පැහැදිලි මේ කියන්නේ? හරිද? දැන් මම සංසන්දනයක් දෙන්නම් හොඳටම මේක අර රිසෝස් බුක් එකේම ටිකක් වැඩිපුර කරන්න කියලා තියෙනවා මේක දැන් 2019 පස්සේ සිලබස් එකේ. හරිද? ඒ කියන්නේ මේ දැන් ඉස්සරහට ප්‍රශ්න ටිකක් වැඩිපුර එයි මේ ටිකක් සංකීර්ණ කියන්නේ දැන් අමුතු සංකීර්ණත්වයක් නැහැ. නමුත් දැන්ට අහපුවටත් වඩා ටිකක් වැඩිපුර ආයේ මේ සෙක්ෂන් එකේ. හරි. එතකොට මේ මම පොඩි සංසන්දනයක් කරනවා මෙතන ඔය පෙර අවස්ථා තුනේදීම ප්‍රස්තාර පොඩි සංසන්දනයක් එක මෙතන උගන්වනවා මේ විදිහට. හරි. එතකොට දැන් උගන්වපු ටිකේ සාරාංශය මම දෙන්නේ නැහැ. හරි. මට මේක කියන්න. පෙළ x කියන්නේ පෙළ නේද? එතකොට පෙළ සමානයි බිඳුව නම් මොකද්ද මේ ප්‍රස්තාරය ආවේ? ඒකේ සාන්ද්‍රණය කොච්චර වැඩි කරත් ආර වෙනස් වෙන්නේ නැහැ පෙළ බිඳුව නම් නේ. කොච්චර ඒකේ සාන්ද්‍රණය වැඩි කරත් පෙළ බිඳුව නම් ශීඝ්‍රතාව වෙනස් වෙන්නේ නැහැ. එතකොට r සමානයි k. මතකනේ? ඉතින් අපි කතා කරේ. ඔන්න ඔගේ ප්‍රස්තාරයක් තමයි. හරිද? ඊට පස්සේ මතකද ගන්නේ පෙළ බිඳුව නම් x බිඳුව නම් මේ ප්‍රස්තාරය. මතකද පෙළ එක නම් මොකද උනේ? පෙළ එක නම් මොකද්ද? මූල ලක්ෂ්‍යය හරහා මේ විදිහට සරල රේඛාවක් x සමාන එක පෙළ එක කරන්නේ. ඊට පස්සේ පෙළ දෙක නම් කොහමද ආවේ? පෙළ දෙක නම් ඔයාලට ආවා මේ විදිහට උඩට වක්‍ර වෙච්ච ප්‍රස්තාරයක් කියන්නේ පෙළ දෙක. පෙළ තුන වුණත් ඒත් මේ උඩට වක්‍ර වෙච්ච ප්‍රස්තාරයක් තමයි එන්නේ අපිට ඒක ගණන් කියලා නෑ. හරි? එතකොට ඊළඟට මේක වක්‍රයක් හරිද? මේක වක්‍රයක් එකම MCQ වලට මේක වක්‍ර ප්‍රස්තාරය මේක රේඛීය විචලනයක්. මේක පෙළ එක අවස්ථාව. මේක උඩට වක්‍රයක් තමයි එන්නේ. මහා ලොකු වක්‍රයක් මේ පොඩ්ඩක් උඩට වක්‍ර වෙච්ච ප්‍රස්තාරයක් එන්නේ. හරිද? එතකොට මේ මෙතන කියන විස්තරේ හරි ගොඩක් වෙලාවට මෙහෙමයි දැන් ඔයා හිතනවා ප්‍රස්තාර අඳින්නේ කියලා ප්‍රස්තාරේ ඒගොල්ලෝ ගානට ලක්ෂ කියන්නේ පාඨාංකات එක්ක ඇදලා දෙනවා ඒ කට්ටිය හරිද ඉලක්කමුත් දාලා කොහොම මේ විදිහේ ප්‍රස්තාරේ හැදේ අපිට තියෙන මේක මොකක්ද කියලා අවබෝධ කරගන්න ඉතින් එහාට ස්ට්‍රක්චර් එකේ ඇවිල්ලා දිනවා ඉසේකට ඇවිල්ලා දිනවා ගාන හදාගෙන යන්න දැන් ඊකට මම ගානක් කියලා දෙනවා හරි ඊගා වීඩියෝ එකේ එතකොට මේක හොඳ අවබෝධයෙන් කටයුතු කරන තමයි මුළු සංසන්දනයක් දුන්නේ පෙර බිඳුව නම් මේ වගේ හරි නියතයි මේ ශීඝ්‍රතාවය පෙර එක නම් සාන්ද්‍රණය වැඩි වෙන වේගෙන්ම ශීඝ්‍රතාව දැනෙනවා මූල ලක්ෂ්‍යයට සරල රේඛාව පෙර දෙක නම් පොඩි සාන්ද්‍රණ වැඩි වීමකදී R ගොඩාක් වැඩි වෙනකොට මේක උඩට වක්‍ර වෙච්ච ප්‍රස්තාරයක් තමයි පැහැදිලි කියන්නේ එතකොට යම් මෙන්න මේ ප්‍රස්තාරයට කාලයත් එක්ක ඒකේ සාන්ද්‍රණය ප්‍රතික්‍රියා සාන්ද්‍රණය ආරම්භයේදී මොන ප්‍රස්තාරයක් ගත්තත් ආරම්භයේදී ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය උපරිමයි අවසානයේ මේක ශුන්‍යයට අඩු වෙනවා නේ මොකද ආරම්භයේදී ප්‍රතික්‍රියාව පටන් ගන්නකොට ඒ උපරිමයෙන් තියෙනවා ප්‍රතික්‍රියාව ඉවර වෙද්දී ඒ බිඳුවයි එතකොට මොකක්ද මතක් කරගන්න පෙළ බිඳුව නම් ආවේ කොහමද පෙළ බිඳුව නම් මතක අනුක්‍රමණය සිද්ධියනේ අනුක්‍රමණයෙන් එන්නේ ශීඝ්‍රතාව මේකදී නේ අනුක්‍රමණයෙන් එන්නේ ශීඝ්‍රතාවය එතකොට ශුන්‍ය පෙළ ප්‍රතික්‍රියාවක r සමානයි k ශීඝ්‍රතාව නියතයක් වෙනස් වෙන්නේ නැහැ නේද මොකක්ද ආවේ මේක ශුන්‍ය දක්වා ගියා කොහොමද රේඛීය ලෙස එතකොට ඔයාලට ආවා නියත අනුක්‍රමණයක් සහිත
මේ වගේ ප්‍රස්තාවයක්. මේ යන්නේ පෙළ බිඳුවන. පැහැදිලිද? ඊට පස්සේ හිතන්න පෙළ එක නම් මොකද උනේ? පෙළ එක නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එන්න අඩු වුණා නේද? පෙළ එක නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එන්න අඩු වුණා. එතකොට අනුක්‍රමණය එන්න අඩු වුණා. ඒක මොකක්ද ආවේ මේ විදිහට වක්‍රයක්. හරි? පෙළ එක නම්. පෙළ දෙක නම් ඒත් වක්‍රයක් නෙන්නේ. ඒ වක්‍රේ මේකට මෙහෙම වමෙන් එද දකුණෙන් එද උඩින් එද? මොකද හිතන්නේ? ඔය මෙහෙමනේ සරලයි හිතන්න. පෙළ දෙක කියලා කියන්නේ ප්‍රතික්‍රියාව ගොඩක්ම ඉක්මන්නේ. පැහැදිලි මේ කියන්නේ? හිතන්න මෙහෙම ඔයා මම මේ විතර ඉලක්කම් සංසන්දනය කරේ නැහැ. හිතන්නකො මෙහෙම. පෙළ එක අවස්ථාවෙන්ද පෙළ දෙක අවස්ථාවෙන්ද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ගොඩක්ම වැඩි. දෙක නම් නේද? පෙළ මෙතන පළවෙනි බලයට වඩා දෙවෙනි බලයේ දීද්දී R විශාලයෙන් ප්‍රතික්‍රියාව ඉක්මන්නේ. ප්‍රතික්‍රියාව ඉක්මන් කියන්නේ අඩු කාලයකදී ප්‍රතික්‍රියක අඩු වෙන කියන්නේ ඉතා කෙටි කාලයක් තුළ ප්‍රතික්‍රියක සාමයේ ශුන්‍ය දක්වා එන්න පුළුවන් නේ. පැහැදිලි මේ කියන්නේ? හරි? මෙතනත් එක සංසන්දනය කරනවා මේක නිකන් යන්නේ. හරිද කියන්නේ? මේ විතරක් බලමු නම් දැන් අහන්නේ පා මේකම තැනකද කියලා මේ මෙතන මොන ගහන්නේ හරිද? එහෙම මොකට ප්‍රශ්න අහන්න එපා. ඒ කියන්නේ පරිමාණයක් කතන්දරයක් මම කිව්වේ නැහැ. හරිද? එතකොට මම මෙතනදි ගත්තේ පෙළ බිඳුව අවස්ථාවක් සලකමු. කිසියම් අවස්ථාවකදී අදාළ ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ශූන්‍යයක් වේ. හරිද? ඒක මම දන්නේ නැහැ මොන කාලයකද කියලා. මෙතනදිද මෙහෙද්ද කොහොමද කියලා මම දන්නේ නැහැ. මම නිකන් එන්න හරිද? ඒක පොඩ්ඩක් අමතක කරමු. හරි? එතකොට පෙළ එක නන්ද දෙක නන්ද මම අහන්නේ මේ වේගෙන් මේ සාන්ද්‍රණය අඩු වෙගෙන යන්නේ. හිතන්නකො මුල් තප්පර 10 කියනවා. මුල් තප්පර 10 තුල වැඩියෙන් හේගේ සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ මොකද? ප්‍රතික්‍රියාව ගොඩක් ඉක්මන් කියන එකනේ. එහෙනම් ප්‍රතික්‍රියාව ගොඩක් ඉක්මන් පෙළ එක නන්ද දෙක නන්ද? පෙළ දෙක වෙද්දී ආර ගොඩක් වෙද්දී ඉක්මනට ඒ අඩු වෙනව නේද? එහෙනම් අඩු කාලයකදී අඩු වෙලා යන්නේ පෙළ දෙක නම් ඊට පොඩ්ඩක් පහළින් නේද එන්නේ? පැහැදිලි නේ කියන්නේ? ශුන්‍ය වෙන අවස්ථාව පැටලීම තිබ්බා. හරිද? ඒකත් ඕනනම් අදිමෝය කරා. මෙන්න ශුන්‍ය වෙන අවස්ථාව. හරිද? යම් කිසි සාන්ද්‍රණයකින් පටන් ගත්තා. හරිද? පෙළ බිඳුව නම් යම් කිසි සාන්ද්‍රණයකින් පටන් ගත්තා. ඒක යම් කිසි කාලයකදී මේ බිඳුව දෙක අඩු වෙනවා. හරිද? ඇත්තම ගත්තොත් එහෙම ප්‍රතික්‍රියාවක් හිමින් වෙනවා කියන්නේ මොකද? ප්‍රතික්‍රියාවක් හිමින් වෙනවා කියන්නේ ගොඩක් කාලය යනවා කියන එකනේ. මේ හිතන්න පුළුවන් මොන නකට. හරි? ප්‍රතික්‍රියාවක් හිමින් නම් වෙන්නේ ගොඩාක් කාලය යනවා. වේගෙන් නම් ටිකයි කාලය යනවා. එතන මේකට උත්තරේ එනවා. මම අර ඉස්සෙල්ලාට කිව්වේ ඔයා මෙතන මේ මම මේ සංසන්දනයක් කරේ මේ අවස්ථාව හැම එකකදීම. හරිද? පරිමාණයක් ගාව ගන්න එපා ඊට. හරි? ඒකයි කියන්නේ. එතකොට අදාළ ප්‍රතික්‍රියාවේ ශුන්‍ය පෙළ වුණා නම් ඔයාලට මම ඉස්සෙල්ලා කියලා දුන්නා. යම් කිසි සාන්ද්‍රණයකින් පටන් ගත්තා. අනුක්‍රමණයෙන් එන්නේ ශීඝ්‍රතාවය නියත හින්දා නේද රේඛීය විදියට මේක ගියා මේ ශුන්‍ය දෙක රේඛීය ලෙස. හරි? පෙළ බිඳුව. හරිද? පෙළ එක නම් මොකද උනා කිව්වේ? පෙළ එක නම් මම ඔයාලට කියලා දුන්නා. පෙළ එක නම් ඒත් උපරිමේ පටන් ගන්න සාන්ද්‍රණය ශුන්‍ය දෙක යනවා. අනුක්‍රමණය මොකක්ද වෙන්නේ? සාන්ද්‍රණ වෙනස බෙදීම කාලේ අනුක්‍රමණය මොකක්ද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයනේ. එතකොට සාන්ද්‍රණය අඩු වෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙනවා. මේ දෙයක් නෙමෙයි එතකොට. හරිද? එහෙනම් පෙළ එක නම් පෙළ එක වුණොත් එහෙම සාන්ද්‍රණය අඩු වෙන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙගෙන යනවා. එතකොට අනුක්‍රමණය එන අඩු වෙනවා. මොකද මේ ප්‍රස්තරය අනුක්‍රමණයෙන් එන්නේ මේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාල වෙනස කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. එතකොට සාන්ද්‍රණය අඩු වෙන මේ ඉලක්කම අඩු වෙන අලුත් අඩු වෙන අනිවාර්යයෙන්ම අනුක්‍රමණයෙන් එන අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මොකක් වක්‍රයක් නැහැ. ඒක නම් ඉස්සර කියලා දුන්නා. මෙහෙම පල්ලෙහාට වක්‍ර වෙච්ච ප්‍රස්තරයක් තමයි. හරිද? පෙළ දෙක නම් ඒත් ඒකමනේ. පෙළ දෙක නම් ඒත් සාන්ද්‍රණය අඩු වෙන ශීඝ්‍රතාව අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ කාලයත් එක්ක ශීඝ්‍රතාව අඩු වෙනවා කියලා කියන්නේ කාලයත් එක්ක අනුක්‍රමණය අඩු වෙන්න ඕනේ. නේද? ක්‍රමයෙන් අඩු වෙන අනුක්‍රමණයක් වෙන්න ඕනේ. මම අහන්නේ ඉක්මනටම ප්‍රතික්‍රියාව වෙන්නේ පෙළ බිඳුව නම් දෙක නන්ද දෙක නන්ද? පෙළ දෙක නම් නේ. පෙළ දෙක නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව උඩුම කියන්නේ මොකද? ගොඩක් වැඩි කියන්නේ මොකද ආරම්භයේදී? සමස්ත ප්‍රතික්‍රියාව ඉක්මනට වෙනවා. ඒකට කාලය යන්නේ අඩුයි. එතකොට කෙටි කාලයක් තුළ මේ ඒකේ සාන්ද්‍රණය වේගෙන් පහළට බහිනවා. පැහැදිලිද නේ? කෙටි කාලයක් තුළ ඒකේ සාන්ද්‍රණය බොහොම වේගවත් ලෙස පහළට බහිනවා. එතකොට මෙන්න මේකට
මේකට වම් පැත්තට පොඩ්ඩක් බලලා තමයි පෙළ දෙකම ප්‍රස්ථාරය එන්නේ. පැහැදිලි කියන්නේ. එතන මේකනේ. අවුලක් නැහැ. එතකොට ඔන්න ඔය ප්‍රස්ථාරම හොදලා ඉගෙන ගන්න මොකක්ද කියන එක සංසන්දනාත්මක. හරිද? මෙන්න පෙළ බිඳුව නම් රේඛීය ලෙස ශුන්‍යයට යන සාන්ද්‍රණය. ඊට පස්සේ මෙහෙම අඩු වෙන ප්‍රමාණයක් සහිත ප්‍රස්ථාරයක් තමයි පෙළ 1 හෝ 2 නම් එන්නේ අවස්ථා දෙකේදීම. මේ දෙකේ පොඩි සංසන්දනයක් දුන්නොත් එහෙම අපි හිතන්නකෝ මුල් තප්පර 10 කියලා. මුල් තප්පර 10 කියලා හිතන්නකෝ. ඒ මුල් තප්පර 10 දී බලන්න. මුල් තප්පර 10 යද්දී මෙතන ඉඳන් මෙතනට වැටලා දිනවා පෙළ එක අවස්ථාවේ. හරිද? ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට වැටෙන්න තප්පර 10ක් ගිහිල්ලා නෑ. පෙළ දෙක වුණා නම් එන්නේ. දැන් මේ කියන්නේ. පෙළ එක වුණා නම් ආරම්භ ඉඳන් 50ක් කියලා සාන්ද්‍රණය. ආරම්භ සාන්ද්‍රණය 50 තිබ්බ එක තප්පර 10ක් ඕනේ. හිතන්න මෙතන 20යි කියලා 20ට වැටෙන්න. හරිද? මෙතන 50යි කියලා 20ට වැටෙන්න. හරි? මෙතන 50 ඉඳන් මෙතන 20ට කියලා වැටෙන්නේ. 50 ඉඳන් 20ට වැටෙන්න තප්පර 10ක් ඕනේ කියලා හිතන්නකෝ. පෙළ එක අවස්ථාවේ පෙළ දෙක අවස්ථාවේ තප්පර 10ක් ඕනලා නැහැ වෙන්නේ. දැන් මේ කියන්නේ. ඒක තප්පර 10ක් ඕනලා නැහැ. කියන්නේ අඩු කාලෙකින් ප්‍රතික්‍රියා සිදු වෙලා. ඉතින් හරියි නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ගොඩක් වැඩි පෙළ දෙකන. එතකොට පෙළ දෙක අවස්ථාවේ දෙවන පෙළ අවස්ථාවේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ගොඩක් වැඩි. එතකොට ගොඩක් වැඩි කියන්නේ ඊටම අඩු කාලයකදී ප්‍රතික්‍රියාව ඉවර වෙන බලන කියන්නේ ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය අඩු වෙගෙන යනවා. මෙතනින් ඕනනම් කියන්න පුළුවන් මෙතන අපිට පරිමාණ ගැන සංසන්දනය කරන්න පුළුවන් ඕනනම් කාලය ගත්තොත් එහෙම මේකට සාපේක්ෂව ප්‍රතික්‍රියා විවරයක් වෙන්නේ. කියන්නේ සාන්ද්‍රණය බිඳුවක් වෙනකම් තමයි කාලේ මේකෙදි අඩු ඉක්මනට ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ. හරිද? එතකොට මේ අර මෙතන සංසන්දනයේ එච්චරම සාර්ථක දෙයක් නෙමෙයි. මම තවත් ටිකක් පැහැදිලි වෙන්නයි මේක කියලා දුන්නේ. හරිද? මෙතන සංසන්දනයේ අතර මේක අර අපි අඳින ප්‍රස්ථාරේ මොකද්ද පරීක්ෂණය මොකද්ද ඒකම ප්‍රතික්‍රියා අපිට කරලා බලන්න බෑ නේද? ඒකද කියන්නේ. ඒකම ප්‍රතික්‍රියාවේ පෙළ යම් විශේෂයක් මේකට තියෙන්නේ. තව ප්‍රතික්‍රියාවක් එක්ක බෑ සංසන්දනය කරන්න බැහැලි. ඒ හින්දා මෙතන ලොකෝඩි දැනනවා මෙතන සරල උත්තරයක්. ඒ කියන්නේ මම ඒක හොඳ ක්‍රමයක් කියලා කියන්නේ නැහැ. සරල උත්තරයක් ගන්න පුළුවන්. කාලය වැඩි වෙනවා හිමින් නම් වෙන්නේ. හරි? කාලය අඩු වෙනවා වේගෙන් වෙන කාලය මේක අනිවාර්යයෙන්ම මේකට වඩා වම් පැත්තෙන් තමයි මේක එන්න ඕනේ. පැහැදිලි කියන්නේ. අර තර්කේ පහදන්න පුළුවන් මෙන්න මෙතනින් ඇත්තට. මේකේ තර්කානුකූලව පහදන්න නම් මේ නියම තර්ක වෙන්නේ මෙතන. අන්න අර වගේ මම කිසියම් කාල පරාසයක් හොයා ගන්න. කිසියම් කාල පරාසයකදී හරි කොච්චර සාන්ද්‍රණය ඒකේ අඩු වෙනවද? හරි? නැත්තම් ගන්න ඒකේ සාන්ද්‍රණය මෙච්චරක් තිබුණා 50ක් තිබ්බ 25ක් වෙන අඩක් වෙන. හරි? මෙතනදී කොච්චර කාලයක් යනවද? හරි? ඊටත් වඩා අඩු කාලයක් නැහැ පෙළ දෙක වෙද්දී යන්නේ. හේතුව පෙළ දෙක වෙද්දී සීදාව ගොඩක් ඉක්මනට ප්‍රතික්‍රියා වෙනවා. හරි? පෙළ එක අවස්ථාවට පෙළ දෙක අවස්ථාවේදී ඉක්මනට ප්‍රතික්‍රියා වෙන හින්දා සාන්ද්‍රණය බොහොම වේගෙන් අඩු වෙනවා. එතකොට මෙතන 50 දිල 25 කියනකො 50 දිල 25 වෙන්න පෙළ එක අවස්ථාවේදී කියනකො තප්පර 10යි කියලා. හරිද? තප්පර 10ක් කියන්නේ නෑ. 50 25 වෙන්න පෙළ දෙක අවස්ථාවේදී අඩු කාලයකදී නේ. ඊට අඩු කාලයකදී එතන තප්පර 10ක් ගියා නම් දැන් තීන ගාන 150ක් වෙන්න තප්පර 10ක් ගියා නම් පෙළ එක අවස්ථාවේදී පෙළ දෙක අවස්ථාවේදී තප්පර 10ක් කරන ඊට අඩු වෙන තමයි කාලය අඩු වෙන්නේ. ඉක්මනට වෙලා ඉවර වෙනවා කියලා ඕනම මෙතන අපිට මේ පොඩි ෂෝට් කට් එකක් මත තියාගන්න පුළුවන් ඒ වේසුලි. එහෙනම් කියන්නේ. හරි. එතකොට ඔන්න ඔයගේ ප්‍රස්තාර කියනවා ප්‍රශ්නයක් කරන්න අද ටයිම් එක මදි. මේකේ පොඩි ලොග් පාර්ට් එකකුත් ඕනනම් කියලා දෙන්නම් මෙහෙම. ඒකත් ඔය අලුතෙන් දාලා දෙනවා කියන්නේ ටිකක් highlight වෙලා තියෙන කොටසත්. මේකම එමුද ලොග් වලට. කියන්නේ ලොග් වලින් අහන්නේ අර මේ සාන්ද්‍රණයත් එක්ක ආර වෙනස්න ප්‍රස්තාවයේ ලොග් පාර්ට් එකට ඕන යන්න පුළුවන් ලඝු පාර්ට් එකට. මෙන්න මේ විදිහට. හිතමු පෙළ බිඳුවයි කියමු. පෙළ බිඳුවයි කියලා කියමු. හරි? ශුන්‍ය පෙළ එතකොට r සමානයි k වාරයක් ඒකේ බිඳුව. ඒ කියන්නේ r සමානයි k අවස්ථාවකම. හරිද? එතකොට නම් මේවා ලොග් වල දෙමුද? ලඝු බැරි කට්ටියට පුළුවන් අම්ල ප්‍රශ්න සම්ප්‍රයුක්තාවයේ මුල් වීඩියෝස් දෙක බලන්න. ඒකෙදි ලඝු ගණක ගණිත දැනුම කියලා දෙනවා ඒකේ. හරි? එතකොට මේ දෙපැත්තම ලොග් වලින් වල මොකක්ද වෙන්නේ? log 10 පාදයට r සමානයි log 10 පාදයට k. ඒ කියන්නේ කොහොමද r වෙනස් වෙන්නේ නැහැ කියන එක සාන්ද්‍රණය මතනේ. ඒතකොට ඒක කොහොමද දෙන්නේ එතකොට? ඒ ඉතින් අරම තමයි. log වලින් ගත්තට වෙනස් වෙනවද නැහැ නේද?
මේ පැත්තට ගත්තොත් එහෙම ඒකේ සාන්ද්‍රණය හරි ඒකේ සාන්ද්‍රණයත් එක්ක කොහොමද R වෙනස් වෙන්නේ ප්‍රතික්‍රියාශීලතාව වෙනස් වෙන්නේ ඉතින් තේරෙනවද මේ අපිට පුළුවන් සමීකරණ මේ පැත්තට log 10 පාදලින් ගුණ කරා මේ පැත්තට log 10 පාදලින් ගුණ කරනවා එතකොට ඒත් වල තේරෙනවා සාන්ද්‍රණයේ පදයක් නැහැ නේද මේකේ සාන්ද්‍රණ පදයක් නැහැ කියන්නේ සාන්ද්‍රණයේ බලපෑමක් R වලට නැහැ හරිද ඔයාලට මෙතන ගන්න පුළුවන් ඒකේ සාන්ද්‍රණය log වලින් එනවා log 10 පාදලේ ඒකේ සාන්ද්‍රණය log ගන්න කරා හරිද මේ පැත්තට log R 10 පාදේ නොලිවට කමක් නැහැ හරි මොකද 10 පාදේ නමකම සලකන්නේ එතකොට හරිද ඔම ලිව්වත් ඇති හරි log R සමානයි log k කියලාම ගන්න පුළුවන් එතකොට අපිට පුළුවන් අර ඉස්සෙල්ල ප්‍රස්තාරේ අර ප්‍රස්තාරේ අවශ්‍ය නැහැ හොඳ කියන්නේ මොනවද අර කාලයත් එක්ක සාන්ද්‍රණයේ log වලින් ඒකට නෙමෙයි උගන්නන කියලා තියෙන්නේ log කතන්දරේ පොඩ්ඩක් දාන්න කියලා තියෙනුනේ මෙතනට අදාළ ප්‍රතික්‍රියාවේ මෙන්න මේ ප්‍රකාශනයේට මේ ප්‍රකාශනයේ log ආදිශ කරන් තමයි දින රතන පටල ගන්න එපා කාලයත් එක්ක ඒකේ සාන්ද්‍රණයකට log කතන්දරයක් නැහැ මේ මෙතන වලට තියෙනවා කෙලින්ම තේරෙනවනේ ඒකේ පදයක් මෙතන නැහැ නේනම් ඒකේ සාන්ද්‍රණය වැඩි කරා කියලා ඒ සාන්ද්‍රණය වැඩි කරා කියලා ඔයාලට මේ R වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි මේ කියන්නේ. ඒතර කෙලින්ම ඕම් ප්‍රස්තාරය තමයි හරි පෙළ බිඳුව නම් ඕම් ප්‍රස්තාරය තමයි වෙනසක් නැහැ නේ. ඊට පස්සේ අපි දැම්මොත් පෙළට 1 කොහොමද එන්නේ උන? පෙළ 1 නම් පෙළ 1 නම් එතකොට ඔයාලට එනවා log R සමානයි log 10 පාදයට k මතකද ගුණ කරද්දී log මොකද වෙන්නේ? එකතු වෙනවා නේ. කොහොම යන්නේ? හරි. එතකොට කොහොමද ප්‍රස්තාරය ගන්න? මම මේකේ මතක වෙන්න මම සම්පූර්ණ කරලා ඉතින් ලොකු දෙයක් කරේ නෑ. මම ලඝු ගණක නීති නම් දැන් කියා දෙන්නේ නෑ. හරිද? ලඝු වලින් සංකර පාඩම් දෙකක් දාලා දින්නේ අපේ වශයෙන් පාඩම් පටන් ගන්න කලින් සම්පූර්ණ වීඩියෝස් දෙකක්. හරි. එතකොට එතන බලා ගන්න අවශ්‍ය නැහැ කියනවා නම් මම මේ පැත්තත් ගුණ කරනවා log 10 පාද වලින් මේ පැත්තම log 10 පාද වලින් ගුණ කරනවා. එතකොට මොකක්ද දෙන්නේ? log 10 පාද ලියන්නේ 10 පාද තමයි. හරි. log 10 පාදයට r හරි සමානයි log 10 පාදයට k ඉලක්කම් ගුණෙදි log මොකද වෙන්නේ? ඉලක්කම් ගුණෙදි log මොකද වෙන්නේ? එකතු වෙනවා. එතකොට log 10 පාදයට ඒක සාන්ද්‍රණය. ඔකනේ. පැහැදිලිද? එතකොට ඔයාලට තේරෙනවා මොන වගේ ප්‍රස්තාරයක් දෙන්නේ? අර මතකද ඕලෙවල් මැත්ස් වලට y සමානයි mx ධන c වගේ ප්‍රස්තාරයකට ගන්න පුළුවන් නේද? පොඩ්ඩක් මම මේ දෙක මාරු කරලා ලියන්න ඕනේ නේ මේ ලියන්න පුළුවන් නේ. හරි? ඊට එනවා log r සමානයි මම මේක පොඩ්ඩක් මුලින් ගන්නවා. log 10 පාදයට a සාන්ද්‍රණය ධන log 10 පාදයට සිම්පල් කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. හරි? දැන් බලන්න හරි නේද? මෙන්න y. හරිද? ඊට පස්සේ මෙන්න x අක්ෂයේ තියෙන සාන්ද්‍රණයනේ හරිනේ. මෙන්න x අක්ෂයේ සාන්ද්‍රණය. හරිද? ඊට පස්සේ මේ y අක්ෂයේ උත්තරය. හරි? log a ට log ඒකේ සාන්ද්‍රණය log අගයට අනුකූලව කොහොමද log පදයේ r ගේ log එක වෙනස් වෙන්නේ? පැහැදිලිද? එතකොට කෙලින්ම මේ ඔයාලට තේරෙනවනේ මේ කතන්දරේ මෙන්න y හරි මෙන්න x පදය අර y සමානයි mx ධන c කියලා යනවා මතකද? ඕලෙවල්ස් මම කියන්නේ හරි. එතකොට y සමානයි mx ධන c වගේ ප්‍රස්තාරයක් නේද එන්නේ. c කියන අන්තක්කණ්ඩේ හරි. එතකොට මේ හරි නේද? මෙන්න අන්තක්කණ්ඩය. හරි. k හරිද? අන්තක්කණ්ඩය කියලා එන්නේ එතකොට k. හරිද? එතකොට මේකෙත් ඒ වගේ න්‍යායයි. කෙලිම නියතයි. සාන්ද්‍රණය වෙනස් කාට වැඩක් නැහැ. ආ නියතයි. ඒක ශීඝ්‍රතාව නියත න්‍යායයි. ශීඝ්‍රතාව නියත නම් log ගාගේ තමයි එතකොට එන්නේ. හරිද? එතකොට ඔයාලට තේරෙනවා මෙතනත් අන්තක්කණ්ඩ වෙනසක් නැහැ. ඒ කියන්නේ මෙතන කැපෙන්න ඕනේ ප්‍රස්තාරය කොහොම හරි. එහෙනම් මුල් ලක්ෂයෙන් පටන් ගන්න බෑ නේද? පැහැදිලි මේ කියන්නේ. පෙළ බිඳුව වුණත් පෙළ එක වුණත් එතකොට මේ අන්තක්කණ්ඩයට එන්නේ log k එක. හරි? ඒක නියතයක්. ඒ කියන්නේ ශීඝ්‍රතාව නියත එක නියත ඉඳලා log k එක නියතයි. ලඝු k යගේ නියතයි. එතකොට ප්‍රස්තාරය මෙතනින් නේද පටන් ගන්න නේ. මුල් ලක්ෂයෙන් පටන් ගන්න හරියන්නේ නැහැ නේ. හරි? එතකොට අනුක්‍රමණය කීයද?
මේ m එක අනුක්‍රමණය 1යි නේද? එතන එකනේ තියෙන්නේ ඉස්සරහා. එක ලියන්න ඕනේ එකනේ තියෙන්නේ නේද අනුක්‍රමණය 1යි. ඒ කියන්නේ y අක්ෂය වෙනස x අක්ෂයෙන් බෙදුවාම 1යි එන්නේ. එතකොට මෙන්න මොන වගේ ප්‍රස්තාරයක් දෙන්න ඕනේ? මෙන්න මේ වගේ අනුක්‍රමණ එකක් වෙච්ච නෝම් ප්‍රස්තාරයක්. ඒ හරිනේ. පෙළ එකක් වෙද්දි සාන්ද්‍රණය වැඩි වෙද්දි r වැඩි වෙනවා. එහෙනම් log වලට ගත්තත් සාන්ද්‍රණය වැඩි වෙද්දි r වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්. පැහැදිලි කියන්නේ? ඔය y සමාන m ස්ථාන විදිහට දෙරුම් නැත්නම් log දැන් ඉස්සර ප්‍රස්තාරයෙන් දෙනවා නිවෙටම. හරිද? ඉස්සර ප්‍රස්තාරයෙන් දුන්නොත් තේරෙනවා ඔයාලට සාන්ද්‍රණය වැඩි වුණා නම්. ඉස්සර ප්‍රස්තාරාම සාන්ද්‍රණය වැඩි වුණා නම් r උත් වැඩි වුණානේ. පැහැදිලිද? සාන්ද්‍රණය වැඩි වෙන නම් r උත් වැඩි වෙයි. හරි? එතකොට මතක තියාගන්න මේකෙත් log වලට ගත්තත් එහෙනම් ඒකේ සාන්ද්‍රණය වැඩි වෙද්දි r වැඩි වෙන්න ඕනේ log r වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද? ඒක log වලට අපුග වෙන්නේ. එතකොට මෙන්න මේක අතරේ තේරෙනවද? දෙපැත්තම ලඝු වලින් ගුණ කරන ලාභ ටික. එතකොට ඔයාලට එන උත්තරයක් log r සමානයි log a ධන log a කියලා. එතකොට මේක අර y සමානයි mx ධන c වගේ ප්‍රස්තාරයක් නෙවෙයි y අක්ෂයට එන උත්තරේ. හරිද? x වෙනස් කරලා දෙවෙනි x අක්ෂයට a සාන්ද්‍රණය log වගේ. a සාන්ද්‍රණය log වගේ මෙන්න y අක්ෂයේ උත්තරේ r ගේ log වගේ. එතකොට හරි නේද? කෙලින්ම නේ? එතකොට මෙන්න අන්තක්කාණ්ඩේ තමයි log a යගේ. එතකොට පටන් ගන්න වෙන්නේ නම් මේ log a යගේ. මෙතනින් පටන් ගන්න හරියන්නේ නැහැ. හරිද? මෙන්න අන්තක්කාණ්ඩය. ඊට පස්සේ අනුක්‍රමණය කීයද? මේක ඉස්සරහ තියෙන එකනේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද? මෙන්න මේ y අක්ෂයේ වෙනස x අක්ෂයේ වෙනසෙන් බෙදුවාම එනවා මොකද්ද? y වෙදින x එකක් වෙනවා අනුක්‍රමණය. ඒක හරිනේ. මේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. මේ ඇඳුත් එහෙම පරිමාණයකට නේ? හරි නේද? ඊට පස්සේ පෙළ දෙකක් වුණොත් මොකද වෙන්නේ? පෙළ දෙකක් වුණොත් එහෙම r සමානයි k වාරයක් ඒකේ සාන්ද්‍රණය වර්ගය කරගන්න. එතකොට මොකද වෙන්නේ මේ තැන් වලට? අර කරගන්න මේ ලොක් පාර්ට් එක මෙතන පුළුවන් අපිට එතකොට දෙපැත්තම ලම්බ වලින් වැඩි කරන්න නේ 10 පාදයට වැඩි. ඒතර මොකක්ද ඔයාලට එන්නේ? වාටනවා කෙලින්ම log 10 පාදයට r සමානයි log 10 පාදයට k ධන මතකද වර්ගය ලියන හැටි log වලින් ලම්බ වලින් කොහොමද වර්ගය ලියන්නේ? දෙකේ බලය දෙකේ ලකම වමට දානවා නේ. ඒව නම් හොඳට කියලා දෙන්න අර පාඩම් මාලාවේ මම ගා කියන්නේ නැහැ කියනවා. හරිද? එතකොට මේ ඒකේ සාන්ද්‍රණය වර්ගය මේ දෙකේ බලය ගන්න වමට 2 log k කියලා නෙමෙයි. 10 පාදේ තමයි ඉතින් උදිමල් 10 පාදේ ලියුවේ නැහැ ඉතින් විභාගෙම ආගෙන් ස්කීම් එකෙන් කරනත් ඔය 10 පාදේ පේපර් එකේ දෙද්දි 10 පාදේ කියන එක දෙන්න අත්‍යවශ්‍ය නැහැ. මම දින පුරා ඒවා ගොඩක් කරලා දෙන්නේ නැහැ. හරි. එතකොට log 10 පාදේට r සමානයි log 10 පාදේට k ධන 2 log 10 පාදේට k. පැහැදිලි කියන්නේ. එතකොට sorry මෙතන මේ k නෙමෙයි ඒකේ සාන්ද්‍රණය හරි. හරිද? එතකොට මම කරලා වැඩේ ලඝු ගත්තොත් එකතු වෙනවා නෙමෙයි ඉලක්කම් ගුණ වෙද්දි ඉලක්කම් ගුණ වෙද්දි ලඝු එකතු වෙන එක හරියි. ඊට පස්සේ මෙතන දෙකේ බලයක අතරේ පුළුවන් අපිට log වලට එනකොට වර්ගයේ නම් ඒ ඉලක්කම ගණේ නම් 3 නම් වමට දාන්න. 2 නම් 1 වමට දාන්න. එතකොට 2 log 10 පාදයට ඒ සාන්ද්‍රණය කියලා එනවා. දැන් බලන්න පොඩ්ඩක් අර y සමානයි mx ධන c සිද්ධිය. මෙන්න y. මේක තමයි y. හරි. පොඩ්ඩක් මේක මම මාරු කරන්න කවන්නේ නැහැ නේද? අය බලන්න ලියන්න. හරි. එතකොට log r සමානයි මෙතන මම ලියනවා මේක මම මුලට ගන්නවා 2 log 10 පාදයේ සාන්ද්‍රණය ධන log 10 පාදයට k. හරි. එතකොට පාඩ ගෙලින් වෙනවා මෙන්න y අක්ෂයේ උත්තරේ. මොකක් සමගද? ඒකේ සාන්ද්‍රණය log වගේ වෙනස් වෙද්දි කොහොමද r ගේ log එක වෙනස් වෙන්නේ? එතකොට මෙන්න x අක්ෂයට ගත්තේ. ඉස්සරහා බලේ අන්තක් මේ අනුක්‍රමණයනේ මෙන්න m. මෙන්න mx ධන c වෙන මේ ටික අන්තක්ඛණ්ඩය. හරිද? તો y සමාන mx ධන c මොඩලේ ප්‍රස්තාරයක් දෙන්නේ මේ. මෙන්න c අන්තක්ඛණ්ඩයේ log k ම තමයි හරියි. log k එක තමයි අන්තක්ඛණ්ඩයට එන්නේ. ඊට පස්සේ මෙතන මෙන්න x අක්ෂය ගන්න අපි log a ඒකට හරිය වෙන්නේ x අක්ෂය පදය. හරි? මෙන්න y අක්ෂයේ උත්තරය මොකද්ද? r එක. එහෙනම් මේ ඉස්සරහා පදේ අනුක්‍රමණය කියන්නේ වෙන අනුක්‍රමණය දෙකයි. එහෙනම් y සමානයි mx ධන c x සමානයි 2යි නේ. එහෙනම් අනුක්‍රමණය m එක 2යි. එහෙනම් y සමානයි mx ධන c විදිහේ ප්‍රස්තාරයක් එතකොට අනුක්‍රමණය 2යි කියන්නේ මොකද්ද? අනුක්‍රමණය 2යි කියන්නේ මේ ටිකක් මෙන්න මේක y පැත්තට තව ලං වෙන්න ඕනේ. එතකොට මේ දෙකක් ඉන්නේ අනුක්‍රමණයට. ඒ කියන්නේ මෙන්න මෙහෙම y විදුවට පස්සේ x වලින් අනුක්‍රමණය එනවනේ. හරිද? උතර මේ උසයි සමාන එකක් වෙන්න බෑ. හරිද? මේ පරතරේ සමාන නම් උත්තර එකයි අනුක්‍රමණය එකයි ඉස්සෙල්ලා. දැන් මොකද්ද වෙන්න ඕනේ?
අනුක්‍රමණ දෙකක් වෙන්න නම් මෙන්න මෙහෙම කුඩින් නේද ප්‍රස්ථාර දාලා එන්න ඕන. ඒක හරිය නේද? එතකොට මෙන්න මේ පරතරය බෙදෙනවා ඒකෙන් අඩකි. එතකොට උත්තරේ දෙකක් එන්න පුළුවන් නේද? පරිමාණය නැන්දොත් උත්තරේ දෙකක් එන්න අනුක්‍රමණේ මෙන්න මේ උස බෙදුවට පස්සේ කියන්නේ මේ y අක්ෂය වෙනස් වීම x අක්ෂය වෙනස් වීමෙන් ඊට සාපේක්ෂව බෙදද්දී උත්තරේ දෙකක් වෙන්න නම් මේ උස වැඩි වෙන්න ඕනේ. එකෙන් අඩක් වෙන්න ඕනේ මෙන්න මේ පරතරය නේද? එතකොට මොකද වැඩ කියන්න පුළුවන්? මෙන්න මේක තමයි මෙහෙට ගිහුව ප්‍රස්ථාරය තමයි එන්නේ. දැන් හරියන ලොකු ප්‍රස්ථාර තුන මම එකම අක්ෂර දෙක අතරේ ලොකු ප්‍රස්ථාර තුන සංසන්දනයක් කරේ. දැන් හරියද? හරිද? එතකොට මේ ඕන ලියලා බලන්න. ලඝු බැරි කට්ටිය අනිවාර්යෙන් අමල ප්‍රශ්න සම්බන්ධයේ පළවෙනි වීඩියෝස් එක බලන්න. එතකොට දැන් ඔන්න සංසන්දනයේ ඇයි කියලා හයි මේක දැන් මේ පාඩම කරේ. මේ පාඩම අර රිසෝස් බුක් එකේ අලුතෙන් හයිලයිට් කරලා දින කොටසක්. එතකොට ඒකේ ඉඳලා ඉස්සරහට මේ වගේ MCQ වෙන්න පුළුවන්. තාම නම් ඇවිල්ලා නැහැ. වචනයක්වත් මේව අහලා නැහැ. අලුත් මනුත් දේවල් හරිද? එතකොට ඉස්සරහට එන්න පුළුවන් කියලා හිතුවේ නැහැ මම දැන් මේ ගොඩාක් අමාරු කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් අමතක කරලා දාන්න. මොකද ලොකු වැදගත්කමක් නෑ. නමුත් අලුතෙන් දාලා ටිකක් අමාරු දෙයක් එන්න පුළුවන්. අර ගොඩක් ලකුණු වැඩි මට්ටමට යන කට්ටියට ඕන වෙන හින්දායි මේ අන්තිමට මම කරේ. නැත්නම් අර කලින් ප්‍රස්තාරයක තමයි ගොඩක්ම අපින් මේ වෙන කන්නම අහලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ පෙළ බිඳුව නම් ශූන්‍ය පෙළ නම් මේ වගේ ප්‍රස්තාරයක්. ආයේ පෙළ එක නම් මේ වගේ ප්‍රස්තාරයක්. පෙළ දෙක නම් මේ වගේ ප්‍රස්තාරයක්. හරි. ඒ ලඝු වලට හැරුවට පස්සේ සාන්ද්‍රණයත් එක්ක ආර්යංශක ප්‍රස්තාර. හරියන අද වෙලාවක් නැහැ මේ වීඩියෝ එකේ වෙලාවක් නැහැ තව අපිට මේ ප්‍රශ්නයක් කරන්න. ඒකින පාස් පේපර්ස් ටිකක් මේ ඊගාට කරන්න මේ හොඳට තහවුරු එතනදී සමහරට අද මේ කිසියම් අපහසුතාවක් දැනනවා නම් මේ ප්‍රස්තාර දෙනුම් ගැනීමේදී ඊගාව වීඩියෝ එකේදී පාස් පේපර්ස් ලාභු ගණන් ටික හදද්දි මේ ප්‍රස්තාර ඇසුරේ හොඳට තේරෙයි නම් ඊගාව වීඩියෝ එකේදී හම්බෙමු.